නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි පින්වතුනි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාව කොච්චර වැදගත්ද කියලා කියනවා නම් ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාව සලසා ගන්නට මේ ශාසනයේ උගන්වන අවබෝධය මතු කරගන්න යන ගමනට ඊටාම වැදගත් වෙන මාතෘකාවක්. ඇත්තටම අද විග්‍රහ කරන්න යෙදෙන සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍ර ධර්මය අංගුත්තර නිකායේ ගහපති වග්ගයේ එන අක්කන සූත්‍රය තමයි මගේ අද දේශනාවට මාතෘකාව වෙන්නේ. මේක මාතෘකා කරගන්න ප්‍රධානම හේතුව, මේ මාතෘකාවට එන ප්‍රධානම හේතුව වෙන්නේ මේ පෘථග්ජන ලෝකයේ තුල භාග්‍යවතුන් වහන්සේ නමකගේ ආශිර්වාදයේ මුල් කරගෙන තථාගත බුද්ධ ශාසනයක පිහිට ලබා ගන්නට ලැබෙනවා කියන එක ඉතාම දුර්ලභ කාරණාවක්. මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන අවස්ථා 8ක් තමයි මේ ෂණය මගහැරෙන නැත්නම් සත්‍ය අවබෝධයට පත් වෙන්න තියෙන අවස්ථාව මගහැරෙන අවස්ථා 8ක් පිළිබඳව ධර්මයේ දේශනා කරන්නට යෙදෙනවා. එතකොට මේ අවස්ථා ටික මගහැරගෙන, ඒ කියන්නේ ධර්මයේ මගහැරව ගන්න තියෙන අවස්ථා ටික මග අරවාගෙන ධර්මය අවබෝධ කරගන්න ලැබෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. දැන් මේකෙන් අපි කොච්චර ඵල ප්‍රයෝජන ගන්නවාද කියන එක, මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගැනීම කොහොමද වෙන්නේ කියන කාරණාව අපේ පැත්තෙන් කොච්චර යෙදෙනවාද කියන එක අපිට බලා ගන්නට, අපිට විමර්ශනය කරගන්නට උපකාරක වෙන බොහෝම වටිනා කියන ධර්මයක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමදාම දේශනාවලදී ගොඩක් වෙලාවට මම කියනවා වගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් එක්කම අපි මේක කතා කරගෙන ඉස්සරහට යනවා නම් අපි මේ ලෝකයේ තියෙන විවිධාකාර perspectives, විවිධාකාර දර්ශනවාදයන් වලින් ධර්මයේ බලන්න එන්නේ නැතුව ධර්මයේ තුලින්ම ධර්මය අවබෝධ කරගන්නට බුදුහාඳුරන්ගේ අනුශාසනාව ගුරුතන්හි තබාගෙන සාකච්ඡා කරනවා නම් අපිට වරදින්නේ නැහැ. ඉතින් ඒ අර්ථයෙන් හැමතිස්සෙම භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයත් එක්ක ඉන්න ඕනේ, උන්වහන්සේගේ ආදර්ශයත් එක්ක අපි ඉන්නට ඕනේ. අපි හැමෝටම අර මම හැමදාම කියනවා වගේ භාග්‍යවතුන් වහන්සේ අපිට අපේ අවබෝධය මතු කර ගැනීම පිණිස පරිසරය හදලා දීලා තිබ්බට අපිට ඒකේ වටිනාකම දැනෙන්නේ නැත්නම්, අපි ඒක කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැත්නම් අපි ඇවිල්ලා මගේ භාෂාවෙන් කිව්වොත් අර කාලය කන කාලකන්ණි කියන වචනෙට සුදුසුයි. මොකද ලැබිලා තියෙන මේ අවස්ථාව මගහැරව ගන්න ස්වභාවය තුල නම් ඉතින් අපි සියලු දෙනාම අර සාමාන්‍ය ලෝකයේ තුල කියනවානේ කාලය කන්නා කාලකන්ණිය කියලා. ඒ අර්ථයෙන් ධර්මය අවබෝධ කරගන්න ලැබිලා තියෙන මේ කාලවපසරිය තේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජන ලබා ගන්න අපි මහන්සි නොවුනොත් අපිත් ඇවිල්ලා කාලකන්ණි ගොඩටම තමයි අයිති වෙන්නේ. හැබැයි ලෝකේ අපි හරිය හොඳ ධාර්මික සීලවන්ත ගුණවන්ත සමහර කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි අපි සත්‍ය අවබෝධයේ පිණිස වෙහෙසෙන්නේ නැත්නම්, ජීවිත අවබෝධයේ පිණිස වෙහෙසෙන්නේ නැත්නම්, සතර පෙර නිමිති දකින්නවා කියන තැනින්
ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මේ සමස්ත ධර්මතාවයේ තේරුම් ගැනීම පිණිස සංසාරයේ පරේෂණය කරන වැඩපිළිවෙලට අපි හොඳ සිහියකින් විමසීමකින් ඉවසීමකින් මේ වැඩේ කෙරෙන තැනක අපි නැත්තම් අපි ඇත්තටම ප්‍රමාදචාරී පුද්ගලයෝ ටිකක්. එතකොට තව තවත් පුත්‍රයන්ගෙන් මත් වෙන, ධනයෙන් මත් වෙන, බලයෙන් මත් වෙන තථාගත බුද්ධ වචනය වරද්දලා අරගෙන ධර්මයක් අල්ලගෙන ධර්මයෙන් මත් වෙච්ච ස්වභාවයක නම් අපි ඉන්නේ. ඒ සියලුම මත්වීම් වලින් නිදහස් වෙන නුවණස ෂණ සම්පත්තිය පහල කරගන්නට, ෂණ සම්පත්තිය පූර්ණ කර ගැනීම පිණිස, ඒ කියන්නේ සත්‍ය අවබෝධයේ පූර්ණත්වයේ පිණිස තියෙන අවස්ථාව මගහැර ගන්න තැනක නම් අපි ඉන්නේ. අපි ඇත්තටම අසරණයි. ඒ අසරණ කමම තේරුම් අරන් ඒ අසරණ කමටපත් නොවි සරණ මාර්ගය විවරණය කරගන්න ඕනේ කියන අර්ථයෙන් පෘතජ්ජන භාවයෙන් නිදහස් වෙන, කල්යාණ පෘතජ්ජන ගුණයට එන, කල්යාණ පෘතජ්ජන ගුණයෙන් එතර වෙන ඒ ආර්ය භූමිය විවරණය කරගන්න, බුද්ධ භූමිය විවරණය කරගන්න, බුද්ධ අවබෝධය විවරණය කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධය විවරණය කරගන්න යන ගමනේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා අංගුත්තර නිකායේ ගහපති වග්ගයේන බොහොම ලස්සන සූත්‍ර ධර්මයක්, තථාගතයන් වහන්සේගේ අනුශාසනාවක්, අක්කන සූත්‍රය. ෂණය මගහැර ගන්නවා කියන අවස්ථාව තමයි මේක විග්‍රහ කරන්නේ. කණය මග නොහැර ෂණයම අවබෝධ කරගන්න අපි දක්ෂ වෙනවා නම් මේ අවස්ථාවට තේරුම් අරන් ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ අර්ථයෙන් මම මේ සූත්‍රයේ තියෙන අර්ථය චුට්ටක් විග්‍රහ කරගෙන යන්නම්. අක්කන සූත්‍රයේ මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. මහණෙනි, ධර්මය නොදත් පෘතජ්ජන තෙමේ ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේය. ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේ කියයි හෙතෙම අවකාශයෝ අනවකාශය නොදනී. මහණෙනි, මේ අවස්ථාවට ශාසන බ්‍රහ්මචර්යාව රැකීමට අනවකාශ වූ අකාලයෝ වෙත්. කවර අවස්ථා 8ක් වෙද්ද? දැන් ලෝකයේ මිනිස්සු අවකාශය සහ ලෝකයේ දේවල් කරන්න ලෝකයට ඕන තරම් අවකාශය තියෙනවා. හැබැයි ලෝකයේ ඉන්න සත්වයන්ට ධර්මය ප්‍රගුණ කරගන්න තියෙන අවස්ථාව මගහැරෙන අවස්ථා 8ක් විග්‍රහ කරලා තියෙනවා. එතකොට ලෝකයා කියලා කිව්වහම දේව, මනුස්ස, බ්‍රහ්ම, සතරාපාගත සියලුම සත්වයෝ අයිති. එතකොට ඒ සත්වයන් අතරින් ධර්මය ප්‍රගුණ කරගන්නට, සත්‍ය අවබෝධයටපත් වෙන්න කන සම්පත්තිය, කන කිච්චෝ නැත්තම් මේ ෂණය අවබෝධ කරගන්නට ලැබෙන අවස්ථාව, මේ පෘථජ්ජන ලෝකයේ ඉන්න සත්වයන්ට ලැබෙන අවස්ථාව මගහැරෙන අවස්ථා 8ක් තියෙනවා. ඒ 8 මොකක්ද කියන එක අපි දැන් සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. මහණෙනි, මේ ලෝකයේ අරහත් වූ සම්මා සම්බුද්ධ අෂ්ටවිද්‍යාචරණ 15 චරණයන්ගෙන් ධර්මයන්ගෙන් සමන්නාගත වූ යහපත් ගමන් නැත්තා වූ කාම රූප අරූප ලෝකයන් දත්තා වූ දන්නා වූ දක්නා වූ නිරුත්තර වූ බඹ සුර නර ආදී පුරුෂයන් දමනය කිරීමේ සාරතී වූ දෙව් මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ස්වයම්බූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ විභජ්‍යවාදී වූ තථාගතයන් වහන්සේ පහළ වූයේ වේද කෙලෙස් සංසිඳවන්නා වූ ක්ලේශ පරිනිර්වාණය කරන්නා වූ සතර මාර්ග ඥාන සංඛ්‍යාත සම්බෝධියට පමුණවන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරන ලද්දා වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනු ලැබේද යම් මේ පුද්ගලයෙක් තෙමේ නරකේ උපන්නේ වේද මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීම සඳහා අනවකාශ වූ පළවෙනි අකාලයයි. ශාසන බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්නට අවකාශ නැති වෙනවා කියලා කියනවා, අකාල වෙනවා කියලා කියනවා. ධර්මයේ දේශනා කරන කාලෙකදී වුණත්, බුද්ධෝත්පාද කාලයකදී වුණත්, ධර්මය ඇහෙන කාලෙකදී වුණත් ඒ කෙනා තිරිසංගත යෝනියක ඉපදිලා ඉන්නවනම්, සමාවෙන්න මෙතන කියන්නේ නරකය, තිරිසංගත නෙමෙයි පිංගුතුනේ, නරක ආදී ස්ථානයක සංජීවය, කාලසූත්‍රයේ, රෞරවය, සංඝාතය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය ආදී වශයෙන් කියන අටමහා නරකය කියලා කියන්නේ. ආන් ඒ වගේ තැනක ඉපදිලා ඉන්නවනම් ඒ වගේ ඉන්න සත්වයකට සද්ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මගහැරිලා තියෙනවා කියන එක. ඒ අවබෝධයට තියෙන අවස්ථාව මගහැරිලා අනවකාශය, අකාලය වෙලා. එතකොට බුද්ධ දේශනාව, බුද්ධෝත්පාදය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මග හැරිච්ච කෙනෙක්. තිරිසංගත සත්වයෙක්. සමායන මේ නරකාදීගත සත්වයෙක්. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. නැවත මහණනි, ලෝකේ අරහත් වූ සම්මා සම්බුද්ධ ආදී වශයෙන් තථාගත බුද්ධ ගුණය විවරණය කරලා, බුදු ගුණ විවරණය කරලා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට ඒ මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය තුලින් සම්බෝධියට පමුණවන්නා බුදුරජාණන් වහන්සේ විසින් මුල එහාපත් මැද එහාපත් අර්ථ සහිත ව්‍යංජන සහිත සද්ධර්මයේ දේශනා කරනු ලැබේද යම් මේ පුද්ගල තෙමෙක් තිරිසන් යෝනිය උපන්නේ වේද මහණනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව සඳහා අනවකාශ වූ දෙවනි අකාලය. මොකද්ද මේ කියන්නේ?
බුදුහාමුදුරුවෝ ඉන්නවා, ධර්මයේ වැඩ ඉන්නවා, සංඝයා වැඩ ඉන්නවා, තෙරුවනම මුල් කරගෙන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන තෙරුවනම මුල් කරගෙන ජීවිත අවබෝධයට පත් වෙන දින අවස්ථාව මගහැරෙනවා කියලා කියනවා. තිරිසන් යෝනියක ඉපදිලා ඉන්නවනම්. පළවෙනි එක කියනවා නරක ආදී තැනක ඉපදිලා ඉන්නවනම් ඒත් මේක මගහැරෙනවා. ඊළඟට කියනවා තිරිසන් යෝනියක බල්ලෙක්, පූසෙක්, ගෙම්බෙක් ඔය ආදී වශයෙන් අපි දකින තිරිසන් ලෝකේ තියෙන්නේ. අපි දකින තිරිසන් ලෝකේ සහ නොදකින තිරිසන් ලෝකේ. මේ සමස්ත තිරිසන් යෝනිය කියන කාරණාව. මේ සමස්ත තිරිසන් යෝනියක ඉපදිලා ඉන්නවා නම් තිරිසන් කියන්නේ තිරස් අතට යන සත්තු. තිරස්ගත සත්තු. එතකොට මේ කෙලෙස් සහිත ලෝකයේ තුල මුල යහපත්, මැද යහපත්, අර්ථ සහිත, ව්‍යංජන සහිත ආර්ය ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා සිරස් මිනිස්සුන්ට. සිරස් දෙවියන්ට, සිරස් බ්‍රහ්මයන්ට. සිරස් අතරින් ඉන්න මිනිස්සුන්ට, සිරස් අතරින් ඉන්න දෙවියන්ට, සිරස් අතරින් ඉන්න බ්‍රහ්මයන්ට මේක කරගන්න පුළුවන්. හැබැයි සිරස් අතට නැති තිරස් අතට යන තිරිසන් සත්තු කියලා කියන්නේ. දැන් සිරස් මානසිකත්වයකින් ඉන්නකොට තිරස් වැඩපිළිවෙලක නිරත වුණොත් ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන්නේ තිරස්ගත වැඩපිළිවෙල. මේ තිරස්ගත වැඩපිළිවෙල මුල් කරලා තිරිසන් යෝනියක ඉපදුනොත් ඒ ඉපදෙන සත්‍යයට සත්‍ය අවබෝධයට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ආන් එක තමයි මේ දෙවනි අර්ථය තුල විවරණය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ෂණය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව, ෂණ සම්පත්තිය ලබා ගන්න තියෙන අවස්ථාව මගාරව ගන්න සත්වයෝ, තිරසංගත සත්වයෝ, තිරිසන් යෝනි ඉපදිලා ඉන්න සත්වයෝ. ඊළඟට කියනවා ලෝකේ අරහත් වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ විවරණය කරනවා. ඒ ධර්මය අවබෝධ කරගන්න තියෙන හැකියාව නැති පිරිසක් විදිහට ඊළඟට සඳහන් කරනවා പ്രേත ලෝකයේ പ്രേත විශේෂ උපදින සත්වයෝ. අන්න තිරිසන් යෝනිය කිව්වා ඊට කලින් කිව්වා නරකය කියන එක. තිරිසන් යෝනිය දැන් කියනවා പ്രേත යෝනිය. പ്രേත ලෝකයක ඉපදිලා ඉන්නවනම්, പ്രേත ලෝකයක ඉපදිලා ඉන්නවනම් പ്രേතයෝ ගැන ඉතින් ওই විමානවත්තු පාළි, പ്രേතවත්තු පාළි කියන පොත්වල විශේෂයෙන්ම പ്രേතවත්තු පාළි කියන කොටසේ ඇති වෙන්න විග්‍රහ කරලා තියෙනවා. එතකොට പ്രേතයෝ සම්බන්ධව, പ്രേත අත්බැව් සම්බන්ධව අපිත් ඕන තරම් කතා කරලා තියෙනවා. එතකොට මේ പ്രേත යෝනිය කියන එක പ്രേත යෝනියක ඉපදිලා ඉන්නවනම් ආමත් විශාල සත්ව ප්‍රජාවක් ඉන්න යෝනියක් പ്രേත යෝනිය කියන එක. මේ പ്രേත විශේෂය තුල, പ്രേත ලෝකයේ තුල ඉපදිලා ඉන්නවනම් ඒත් භ්‍රමචර්යාව අවබෝධ කරලා භ්‍රමචර්යාව පුරා ගන්න තියෙන අවස්ථාව නැති වෙච්ච අවස්ථාවක්, අනවකාශ වූ අකාලයක් කියලා විග්‍රහ කරනවා പ്രേත යෝනියක ඉපදිලා ඉන්න එක. ඊළඟට කියනවා නැවතද මහණෙනි ලෝකේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නකොට කෙනෙක් සත්‍යයා ඉන්නවනම් අසඤ්ඤාදී දේවනිකායක. දැන් මේ අසඤ්ඤ සත්ත්වතල වල ඉපදිලා ඉන්නවා නම් ඒ කියන්නේ අසඤ්ඤ සත්ත්වතල පහක් විග්‍රහ වෙනවා. පළවෙනි එක තමයි දැන් මෙන්න මෙහෙම ගන්නකො. ඔයගොල්ලන්ට මතකයි නම් පරණ කවියක් තියෙනවා මෙන්න මෙහෙම. මම ඒක විග්‍රහ කරන්නම්. සිත මිස කය නැති බඹලොව සතරකි, සිත නැතිවම කය ඇති බඹ තලයකි, මෙද සත පින් කොට උපදින පදෙසකි, එහි උපනත් කුසලක් නොම කළ හැකි. ලෝ වැඩ සංග්‍රහ වෙන බොහොම වටින කවියක්. මොකද්ද මේ කියන්නේ? සිත මිස කය නැති බඹලොව සතරකි. නාම ධර්මතාවය පවතිනවා, රූප ධර්මතාවය අප්‍රකටයි. නාම ධර්මතාවය සිත මුල් කරගත්ත නාම ධර්මතාවය මුල් වෙච්ච අසඤ්ඤ සමායන අරූප බ්‍රහ්මතල හතර. මොනවද? නේව සංඥා, නා සංඥා, ආකින්චඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, ආකාසානංචායතනෙ කියන අරූපාවචර බ්‍රහ්මතල හතරේ කෙනෙක් ඉපදුණොත් දැන් ඒක ඉපදෙන්න බෑ පිං නැතුව, කුසල් නැතුව බෑ. යහපත් කුසල මානසිකත්වයකින් තමයි දැහන් සිත් මුල් කරගෙන, අරූපාවචර දැහන් සිත් මුල් කරගෙන ගිහිල්ලා ඉපදෙන්නේ අසඤ්ඤා අරූපාවචර බ්‍රහ්මතලවල. එතකොට මේ කවියේ තියෙනවා සිත මිස කය නැති බඹලොව සතරකි. සිත ප්‍රමුඛයි, චිත්තජ ක්‍රියාවලිය නැත්තම් නාම ධර්මතාවය ප්‍රමුඛයි, රූපේ යටපත් වෙච්ච තැනක් එතන. රූපාවචර ධර්මතාවය යටපත් වෙලා අරූපාවචර ධර්මතාවය මතු වෙච්ච තැනක්. අරූප තල. සිත මිස කය නැති බඹලොව සතරකි. ඊළඟට කියනවා සිත නැතිවම කය ඇති බඹ තලයකි. ඊළඟට කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් එකක් වෙනවා අසඤ්ඤ තලය කියන එක. දැන් මෙතනට යන්නත් පිං තියෙන්නට ඕනේ. අසඤ්ඤ තලයකට යන්නත් පිං තියෙන්නට ඕනේ. දැහන් රූපාවචර දැහන් සිත් මුල් කරගෙන අසඤ්ඤ දැහන වැඩුණොත්, අසඤ්ඤ තලයේ වැඩුණොත්, අසඤ්ඤ දැහන වැඩුණොත්, එතෙන්ට ගිහිල්ලොත් ඉපදුනොත් එතන සිත අප්‍රකට වෙනවා, කය ප්‍රකට වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම කය ප්‍රකට වෙනවා. එයාගේ ඒ අරුදු ඉතා විශාල කාලයක් මට මතකයට කල්ප වලින්ම ආයු කල්ප 20000ක්ද කොහෙද මට සමා වෙන්නේ ඒක හරියටම මට මතක නැහැ. කල්ප වලින් ආයු කල්ප 20000ක් විතර ආයු කාලයක් විතර තියෙනවා මේ අසඤ්ඤ බ්‍රහ්මතලයේ කියන එක. ඒක රූපාවචර බ්‍රහ්මතලයක්. ඒකේ කය ප්‍රකටයි, ඒ කියන්නේ රූප ධර්මතාවය ප්‍රකටයි, නාම ධර්මතාවය අප්‍රකටයි. අතන
නාම ධර්මතාවය ප්‍රකටයි. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්මතලයේ නාම ධර්මතාවය ප්‍රකටයි, රූප ධර්මතාවය අප්‍රකටයි. එතකොට ඒ විදිහට පවතින බ්‍රහ්ම ලෝක පහක් විග්‍රහ කරනවා. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, රූපාවචර බ්‍රහ්ම ලෝකයක් වෙච්ච අසඤ්ඤ තලය කියන තැන. දැන් මේ පහට ගියොත්, මේ අවස්ථාව මේ තල පහට ගියොත් එහෙම, මේ අවස්ථාවක ඉපදුනොත් එහෙම අන්න කියනවා බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න තියෙන අවකාශය නැති වෙච්ච තැනක්. බ්‍රහ්මචර්යාව සත්‍ය අවබෝධය මතු කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා. දැන් අසඤ්ඤ තලයේ හැර අනික් රූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉන්න සත්‍යයන්ට පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. හැබැයි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ෙත් රූපාවචර බ්‍රහ්ම ලෝකයක් වෙච්ච අසඤ්ඤ තලයේ ඉපදෙන සත්‍යයන්ට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ඒක තමයි මේ කවියේ තියෙන්නේ අපේ ලෝවැඩ සංගරාවේ විදාග මෛත්‍රී හාමුදුරුවෝ කියන සිත මිස කය නැති බඹලොව සතරකි, සිත නැතිවම කය ඇති බඹ තලයේකි, මෙද සත පින් කොට උපදින පදසකි, එහි උපනත් කුසලක් නොම කළ හැකි. මෙන්න කියනවා මෙද සත පින් කොට උපදින පදසකි. දැන් මේක සසරේ පුණ්‍ය ඉර්ධියටමයි, යහපත් පුණ්‍ය ඉර්ධියෙන්මයි එතෙන්ට යන්නේ. හැබැයි එතන ඉපදුනා කියලා කුසලය නම් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය අසිත තාපසතුමා අඬන්නෙත් ඒකනේ. අසිත තාපසතුමා අපේ බෝධිසත්වයන් වහන්සේ දැක්කහම දකිනවා මහා පුරුෂ ලක්ෂණයන්ගේ සමන්නාගත උත්තමයෙක්, මේ උත්තමයා බුදු වෙන්න ආපු උත්තමයෙක්, මේ මහා බුදුරජාණන්. ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ ඊළඟට පහළ වෙන බුදුවරයෙක් මේ මගේ අතේ ඉන්නේ. ඒ බෝධිසත්වයන් වහන්සේ මගේ මේ අතේ ඉන්නේ. අනේ සාදු සාදු කියලා මහා සතුටින් වඳිනවා. හැබැයි ඊළඟට අඬනවා. ඇයි අඬන්නේ? මේ උත්තමයා බුදු වෙන කාලයක් වෙනකොට මම මැරිලා. මගේ දැහැන අරූපාවචර දැහැනක්, ඒ දැහැන මුල් කරලා මාව ගිහින් ඉපදෙන්නේ අහවල් තැන කියලා එයා දන්නවා දැන්. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදුනාට පස්සේ මේ උත්තමයා කියන කතාව මට අහගන්න ලැබෙන්නේ නැහැ කියන එක දැනিলা තමයි ඇඬෙන්නේ. මොකද ආයු කල්ප 84000ක් ඒ ආයු කල්ප 84000ක් අර දැහැනට සමවැදිලා ඒක නිකන් අධික නින්දක, ගැඹුරු නින්දක ජීවත් වෙන ස්වභාවයේ තියෙන්නේ. එතකොට ඊටාම භයානක. ඒ කියන්නේ මේ 31 තලයේ ඊටාම භයානක තැන් දෙකක් තියෙනවා. එකක් තමයි නේව සංඥා නාසඤ්ඤා අසඤ්ඤ තලයේ, අනිත් එක තමයි නරකාදිය. නරකාදී කියන්නේ නරකේ නරකම තැන, අරක තමයි හොඳේ නරකම තැන. අසඤ්ඤ තලයේ කියන්නේ හොඳ එකක් නෙමෙයි. හොඳේ ඒක 31 තලයේ හොඳම තැන විදිහට සලකනවා භවග්‍රේ විදිහට, හැබැයි නරකයි. එතකොට මේ 31 තල ක්‍රියාකාරීත්වයේ තුල නරකයත් නරකයි, අසඤ්ඤ තලයත් නරකයි. ඒ කියන්නේ විශේෂයෙන්ම නේව සංඥා නාසඤ්ඤා ආදී භවග්‍ර තල. එතකොට මේ 31 තලයේම ඉන්න හොඳ එකක් නෙමෙයි. මේ ඉන්න හොඳ නැති 31 තලයේම අවුල අවබෝධ කරගන්න එක තමයි කුසලස් උපසම්පදාව. මොකද සංසාරයේ කියන අකුසල මූල වැඩපිළිවෙල, අවිද්‍යා තෘෂ්ණා නැමැති අකුසල මූලයේ ගෙවන විද්‍යාව පහල කරගන්න ප්‍රතිපදාව නොදන්නා තාක්කල්, ඒක භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන අවබෝධ නොකරන තාක්කල් මේ 31 තල ක්‍රියාකාරීත්වය තුළ අපි කොහේ ඉපදෙයිද කියන එක අපි දන්නේ නැහැ. එතකොට දැන් ඒකෙනොත් බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මගහැරෙන තැනක් විදිහට තමයි විග්‍රහ කරගන්නේ මේ අසඤ්ඤ සත්ත්ව දේවනිකාය. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ත්, ඒ වගේම රූපාවචර අසඤ්ඤ බ්‍රහ්ම තලය කියන තැනත්. මේ තැන් පහ ඊටාම භයානක තැන්. මොකද සත්‍ය අවබෝධයට මේක ඊටාම භයානක ස්ථාන. මොකද මේ ස්ථානවල ඉපදලා ඉන්න සත්‍යයන්ට ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මග හැරිලා තියෙන්නේ. ඒක තමයි මේ කවියේ තියෙන සිත මිස කය නැති බඹලොව සතරකි, සිත නැතිවම කය ඇති බඹ තලයේකි, මෙද සත පින් කොට උපදින පදසිකි, එහි උපනත් කුසලක් නොම කළ හැකි කියන අර්ථයේ තියෙන. එතකොට පළවෙනියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නරකේ ඉපදුනොත් මේක කරගන්න බෑ. ඊළඟට කියනවා තිරිසන් යෝනියක ඉපදුනොත් ඒත් මේක කරගන්න බෑ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා අසඤ්ඤාදී බ්‍රහ්මතලයක ඉපදුනොත් අරූපාවචර ලෝක 4 වේවා, රූපාවචර අසඤ්ඤ බ්‍රහ්මතලය ආදී වේවා, ඒ වගේ තැනක ඉපදුනොත් ඒත් මේක කරගන්නට බෑ. ආන් ඊළඟ කාරණාව විග්‍රහ කරනවා. ඊට පස්සේ විග්‍රහ කරනවා මෙන්න මෙහෙම. මහණෙනි, අරහත් වූ සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. එහෙම ධර්මයේ දේශනා කරනකොට යම් පුද්ගල තෙමේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසට අයෝග්‍ය වූ, අප්‍රසිද්ධ වූ පිටිසර ම්ලේච්ඡ ජනපදයන්හි උපන්නේ වේද. මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීම පිණිස අනවකාශ වූ 5 වෙනි අකාලයයි. දැන් ධර්මය ව්‍යාප්ත වෙනාට පස්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්දියාව, ඊට පස්සේ ලංකාව, මේ හැමතැනම මම හැමදාම කියනවා වගේ මධ්‍ය දේශය කියලා කිව්වහම මේ සූත්‍ර අධ්‍යයනය කරනකොට පේනවා මධ්‍ය දේශය කියන එක විවරණය කරගන්නකොට අපි ජම්බුද්වීපය හරියට තේරුම් ගන්න ඕනේ. ජම්බුද්වීපය කියලා කියන්නේ මේ සමස්ත පෘථුවිය, රස පෘථුවියේ අපි මේ ජීවත් වෙන මහද්වීප 7ම අයිති වෙන්නේ ජම්බුද්වීපයට.
ඒ ජම්බුද්වීපයේ මධ්‍ය භූමිය මධ්‍ය දේශය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සැරිසරපු භූමිය. විශේෂයෙන්ම මේ මධ්‍ය දේශය කියලා කිව්වහම මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි අද මේ ලෝකයේ විශේෂයෙන්ම ඔය හිමාල කඳුවැටියේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ඒ කියන්නේ ලංකාවේ ඉඳලා හිමාල කඳුවැටියට ගහලිවරලා මෙහෙම ඇන්දොත් එහෙම ලෝකසිතියමක මෙහෙම රවුමක් ඒ අඳින අරය යන ප්‍රදේශයේ ඒ කියන්නේ ලංකාවේ රුවන්වැලි මහා සෑය ඔතනනේ ලෝකයේ මැද වගේ තියෙන තැන එතනනේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතමාදී බුදු පියාණන් වහන්සේලා මතු අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ධාතු තැන්පත් වෙන්නේ ඔය භූමියේ. එතකොට මේ භූමිය විශේෂ භූමියක්. එතකොට ඒකෙන් මහා සෑය තියෙන තැන ඉඳලා අපි හිමාල කඳුවැටියට මෙහෙම ඉරක් ගහලි වරලා ඊට පස්සේ අපි මෙහෙම රවුමක් ඇන්දොත් ඒ රවුම යන ප්‍රදේශය ඒකෙදි ඉන්දියාව අයිති ජපානයේ චීනයේ සමහර කොටස් ඊට පස්සේ යටට එනකොට තායිලන්තයේ බුරුමේ ඔහොම ඇවිල්ලා මේ පැත්තෙන් ජාවා සුමාත්‍රා මාලදිවයින් මේ භූමිය ඔක්කොම මේව කරගෙන මේ මහා ඉන්දියන් සාගරය වට කරගෙන මේ පැත්තෙන් මෙහෙම එනකොට අරාබි ප්‍රදේශات ඇතුළු කරගෙන ඇෆ්ගනිස්තාන් පාකිස්තාන් ඔය භූමි භාගات එක්ක මේ සමස්ත මෙන්න මේ කියන මේ සමස්ත භූමි භාගයේ හාරන්න භූමිය අනාගතයේ පුරාවිද්‍යාඥයෝ මේ මහ පොළොව හැරුවොත් එහෙම බෞද්ධ නටබුන් අනන්ත අපරිමාණ මතුවෙනවා. ඇයි මේ මතුවෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ තැන් තමයි ඔය හැමතැනක්ම. ඒ හැමතැනකම පසු කාලීනව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ මූලිකත්වයෙන් ඒ ස්ථානවල නැවත අර අපි කතා කරන විදිහට ඒ විශේෂම ඉන්දියානු දේශයේ නම් හැමතැනම වගේ නැවත මේවා නිර්මාණය වෙලා තියෙනවා. ඒ පුරාවිද්‍යා ස්මාරක සහ කණු විශේෂම සෙල්ලිපි නිර්මාණය වෙලා තියෙනවා. මේ හැමතැනකම භාග්‍යවතුන් වහන්සේගේ අනුහස දැන් ලංකාවේ 3 වතාවක් වැඩියා කියන කාරණාව සහ ඊට පස්සේ ඊටත් එහා ගිහිල්ලා මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් ලංකාවේ බුදුදහම තිබ්බා කියන්න ඕනතරම් සාක්ෂි අද මතුවෙමින් තියෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් එක්ක නැවත ඒක මහා ප්‍රගමනයක් එක්ක ඉදිරියට ආපු කතාවක් අපි ඉතිහාසය තුල සාකච්ඡා කරනවා. හැබැයි ඉතිහාස කතාවට යනකොට මධ්‍ය දේශය කියලා කිව්වහම මේ සමස්ත භූමි භාගය අපි සලකන්න ඕනේ මධ්‍ය දේශයේ විදිහට. එතකොට ඒකට ඉන්දියාවත් අයිති, ලංකාවත් අයිති, ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් ඔය හැම භූමියක්ම මේ සමස්ත ඒ කියන්නේ ජම්බුද්වීපය කිව්වහම උතුරු කුරුදිය වෙන පූර්ව ගෝයානේ, අපර ගෝයානේ කියන තුන් දිවයිනත් එක්ක පවතින මේ සමස්ත පෘථුවිය. අපි මේ කතා කරන මහා පෘථුවිය. ඒ පෘථුවියේ මධ්‍ය දේශය කිව්වහම මේ භූමිය භාග්‍යවතුන් වහන්සේ නිරන්තර ඇසුරු නිසුරු කරපු තැන්. එතකොට ඒ තැන්වල භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා නිර්මාණය වෙච්ච ආරාම නටමුන් නිර්මාණය වෙච්ච භූමි ඒවා මුල් කරගත්ත ආරාම සංකීර්ණ විහෙර විහාර ලෙන් සංකීර්ණ අදත් ඕනෑ තරම් තියෙනවා. මේ මහ පොළොව හාරලා ගත්තොත් එහෙම මතු කරලා ගත්තොත් ওই ස්ථාන මතු කරගන්න පුළුවන්. එතකොට මට කියා ගන්න ඕනේ කාරණාව තමයි ආන්ගේ මධ්‍ය දේශය. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය මේ මහා පෘථුවියේ මනුස්ස අපි ජීවත් වෙන මේ මනුස්ස තලයේ හොඳටම සාකච්ඡා කරපු භූමිය තමයි මධ්‍ය භූමිය කියලා කියන්නේ මධ්‍ය දේශය. මධ්‍ය දේශයේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොට ඒ කාලේ තියෙනවා බුද්ධ කෝලහලයක්. ඒක විශාල වශයෙන් තියෙන කෝලහලයක්. එතකොට ඒක ඉන්දියාව වගේ රටවල හොඳට මේ කාලේ ඔය උපනිෂද් යුගයේ ආදී කතා කරනකොට අපි සාකච්ඡා කරනවා. ඊටාම තීව්‍රව පැවතිච්ච අර්ථයක් එතන තියෙනවා. එතකොට මේ යුගයේ මේ මධ්‍ය භූමීන් මුල් කරගෙන මේ මධ්‍ය දේශයේ මුල් කරගෙන සත්‍ය අවබෝධය සම්බන්ධව විවිධාකාර අදහස් මතිමතාන්තර දාර්ශනික කෝලහලයක් මතුවෙන කාලයක්. මේ පරිසරය මුල් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ මධ්‍ය දේශයට විතරක් නෙමෙයි. මුළු සමස්ත කෝටි ලක්ෂයක් සක්වලට උන්වහන්සේගේ ආඥා චක්‍රය විහිදෙනවා. එතකොට ඒකෙනොත් මෙතන විග්‍රහ කරනවා මනුස්ස ලෝකයේ ඉපදිලා හැබැයි මේ මධ්‍ය දේශයේ නොවන ප්‍රදේශයක. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස විහිදුනේ නැති ප්‍රදේශයක ඉපදුනොත් ප්‍රත්‍යන්ත ම්ලේච්ඡ ජනපදයක උදාහරණයක් විදිහට කිව්වොත් ඇමරිකාව වගේ රටක නැත්නම් ඔය දකුණු ඇමරිකාව වගේ රටක ඇමසන් වනාන්තරයේ වගේ තැනක් ගන්නකො ඒවා ඉන්නවනේ මහා ම්ලේච්ඡ ජාතීන් අදටත් ඉන්නවා මිනිමස් කන ඒ වගේ ම්ලේච්ඡ ගති තියෙන පිරිස අන්න ඒ වගේ අර මහා ම්ලේච්ඡ ගති තියෙන කිසිම මනුස්සකමක් නැති පවට ලැජ්ජා බයක් නැති ගරු ගුණයක් නැති ඒ වගේ ම්ලේච්ඡකයෝ ඉන්න ප්‍රදේශයක ඉපදුනොත් ඒ ප්‍රදේශවල කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ඇසුරක් නැති ගුණධර්මයේ ඇසුරක් නැති යහ ගුණයන්ගේ ඇසුරක් නැති සත්පුරුෂ ගුණයන්ගේ ඇසුරක් නැති ප්‍රදේශයක ඉපදුනොත් එහෙම පිරිසකටත් මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න එක අකාලය අනවකාශය අකාලයක් වෙනවා. ඒ කියන්නේ ඒක අවස්ථාව නැති වෙනවා කියලා කියනවා. එතකොට ඒ අර්ථයෙන් හොඳට බලන්න මගේ පින්වතුනි මෙතන විග්‍රහ කරනවා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට අයෝග්‍ය වූ අප්‍රසිද්ධ වූ පිටිසර ම්ලේච්ඡ ජනපදයක් හි උපන්නේ වේද මහණෙනි මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීම සඳහා අනවකාශ වූ 5 වෙනි කාලයයි. එතකොට දැන්
සත්‍යයේ කොහොමත් ම්ලේච්ඡ ගති තියෙනවනේ. දැන් හරියට බුදුදහමෙන් හික්මෙන නුවණක් අපි ගාව නැත්තම් අපිත් දෙයියනේ කියලා කෙලින්ම මිනී මරා ගන්න පුළුවන්, කඩු වෙන ගන්න පුළුවන්, කොටා ගන්න පුළුවන් ම්ලේච්ඡ ගති අපි ගාවත් තියෙනවා. දැන් මේ ම්ලේච්ඡ ගති ටික දුරු කරගන්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල හික්මෙන්න කියලා කියන්නේ. දැන් ඒ ධර්මයේ තුල හික්මෙන්න යනකොට මේ ලෝකේ ඕනම ම්ලේච්ඡකෙක්ව দমনය කරන්න පුළුවන් හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. නමුත් ඒ හැකියාව තිබ්බත් ඒක අහගන්න ඉන්න කෙනාට ඒක මතු කරගන්න හේතු වාසන නැත්තම් බුදුහාමුදුරුවෝ කොච්චර හිටියත් වැඩක් නැහැ. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඇසුරු වීම, ධර්මයේ ඇසුරු වීම, සංඝ ගුණය පෙන්눔 කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඇසුරු වීම කියන කාරණාව නොයදෙන පැත්තක ඉපදුනොත් අපි තුම ඇමසන් වනාන්තරය වගේ තැනක ඉපදෙනවා නැත්නම් අප්‍රිකාවේ මහා ගෝත්‍රික තැනක දුප්පත් තැනක මහා ම්ලේච්ඡ පරිසරයක ඉපදෙනවා කියලා මේ වැඩේ කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. එහෙම තමයි වෙන්නේ. එතකොට දැන් ඇත්තටම අපි හරි පුණ්‍යවන්තයි. ඒ අවබෝධය මතු කරගන්න පුළුවන් භූමියක අපි ඉපදිලා ඉන්න නිසා. අදටත් ඒ ධර්මය අපිට සාකච්ඡා කරන්න පුළුවන් වට පරිසරය තාම තියෙන නිසා. මම හැමදාම විශ්වාස කරන කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ තාම පිරිනිවන් පාලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන රූපයෙන් අපේ ඉස්සරහට ආවෙන තුනට උන්වහන්සේ ජීවමාන සංඥාවෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. බුද්ධ ධර්මය හා බුද්ධ විනය හරහා. එතකොට ධර්මයේ විනය මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගන්න කෙනෙක් අවංකව මහන්සි වෙනවා නම් ඒක මහන්සි වෙන ප්‍රදේශයක ඉපදුනොත් ඒ කියන්නේ ඒ වැඩේ කරගන්න පුළුවන් පරිසරය තමයි ඇත්තටම මේ මධ්‍ය දේශය. ඒ කියන්නේ මේ විමුක්තිය පරිශ්‍රණය කරන විමුක්තිය අවබෝධ කරගන්න උත්තමයන් වහන්සේලා වැඩ හිටපු ඒත් අනාගතයේදීත් පහළ වෙන භූමිය මධ්‍ය දේශය. දැන් ඒකෙනොත් ඉන්දියාවේ සංකරාචාර්යගේ පහුකාලීනව සංකරාචාර්යලගේ පැමිණීමත් එක්ක ඉන්දියාවේ නැත්තරම නැති කළා දානවා බුදුදහම. මොග්ගල් අධිරාජ්‍යයේ පැමිණීමත් එක්ක නාලන්දා විශ්වවිද්‍යාලය ආදී මුල් කරගෙන තිබිච්ච මේ මහා බොදුණු සංස්කෘතිය විනාශ වෙලා යනවා ඉන්දියාවේ. අදටත් හැබැයි ලංකාව, තායිලන්තය වගේ රටවල් වල අදටත් යන්තම් මේක ආරක්ෂා කරගෙන මතු කරගෙන යනවා. මේක ඉස්සරහට අරගෙන යනවා. එතකොට ඒකෙනුත් අපේ වගේ රටවල් වල දැන් එන්නේ පරිහානිය තමයි මතු වෙමින් තියෙන්නේ. ඒකයි දැන් ඔය බුදු දේශනාවේ තියෙනවා අනාගතයේ මධ්‍ය දේශයේ මධ්‍ය භූමිය මුල් කරගෙන ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අර හොඳටම ව්‍යාප්ත වෙලා තිබ්බ මේ පෘථිවිතලයේ මධ්‍ය දේශයේ කියන ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ කියන තැන මේක විනාශ වෙලා යන විදිහ විග්‍රහ කරලා තියෙනවා පෙළදහමේ. ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල තියෙනවා. එතකොට ඒක ශාසනය අවසාන වෙනකම් පවතින්නේත් මධ්‍ය දේශයේ තමයි මධ්‍ය දේශ මුල් කරගෙන තමයි මේ කාරණාව කතා කරන්නේ. හැබැයි ඒක හොඳටම විනාශ වෙන්න පටන් ගන්නෙත් ඒ තැන්වලම තමයි. දැන් අද වෙනකොට ඇමරිකාව, ජපානය, සමහරවිට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල විශේෂයෙන්ම යුරෝපයේ ඒ වගේ රටවල් වලින් විශාල වශයෙන් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට නැඹුරු වෙවි එන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ සමස්ත ජම්බුද්වීපයෙන්ම මධ්‍ය දේශයේ ඇසුරු කරගෙන ධර්මයේ ඇසුරු කරගන්න විශාල පිරිසක් ඉන්දියාවට, ලංකාවට ඇදමින් ඉන්නවා. ඒකෙනොත් විශාල පිරිසක් තායිලන්තය, ලංකාව වගේ රටවල් වලට ඇදමින් ඉන්නවා. මොකද මේ ධහම ප්‍රගුණ කරගන්න. ධර්මයේ විවරණය කරගන්න. ඒ අවස්ථාව ඇති කරගන්න විශාල කැපකිරීමකින් ඒ ඇත්තෝ එමින් ඉන්නවා. එතකොට මෙහෙම ඇවිල්ලා මිනිසුන්ගේ පරමාශ අවුරුදු 10-20 කාලය වෙනකොට මේ කාලය වෙනකොට ක්‍රමානුකූලව ශාසනය විනාශම වෙලා යනවා. ඒකෙදි අවසානයේදී මනුස්ස ලෝකේ බණපදයක් අහන කෙනෙක් නැති වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධාතු ශරීරය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට වඩින්න ප්‍රථම ඒක එකතු වෙනවා මහා සෑගාවට එකතු වෙලා ඒ මහා සෑගාවට එකතු වෙන සියලුම ධාතුන් වහන්සේලා නිර්මිත බුද්ධ කායෙන් ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ජීවමාන රූපේ නැවත ධාතු ශරීරයෙන් මැවෙනවා. මැබිලි ඉවර වෙලා ඒ බුද්ධ රූපේ වඩිනවා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට වැඩලා එතනින් ධාතු ශරීරය දහණය වෙලා තේජෝ කසිනියෙන් දහණය වෙලා පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පාන්න කලින් ධාතු ශරීරයේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේ දෙවියන්ට ධර්මයේ දේශනා කරනවා කියලා කියනවා. ඒ දෙවියන්ට කරන ධර්ම දේශනාවෙන් පස්සේ තමයි අවසාන මාර්ගඵලලාභී මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසානයේටම මඟඵල ලබන පිරිසත් මඟඵල ලැබුවට පස්සේ මේ ශාසනය විනාශ වෙලා යනවා. එතකොට ඒ ධාතු ශරීරයත් විනාශ වෙලා ගියාට පස්සේ බුද්ධ ශාසනය ඉවරයි. ධාතු අන්තර්ධානය, ලිංග අන්තර්ධානය, ප්‍රතිපත්ති අන්තර්ධානය ආදී වශයෙන් ওই ධාතු මේ ශාසනය අන්තර්ධානය ගැන විග්‍රහ කරන තැන්වල මේක විග්‍රහ කරලා තියෙනවා. ශාසනය අන්තර්ධාන වෙලා යනවා. දැන් ඒක වෙනකන් ධාතු ශරීරය අන්තර්ධාන වෙනකන් ශාසනය අන්තර්ධාන වෙලා නැහැ. ශාසනය පවතිනවා. එතකොට ඒ ශාසනයෙන් ඵල ප්‍රයෝජන ගන්න යනකොට අපි ජම්බුද්වීපය කියන්නේ මොකද්ද? මධ්‍ය දේශය කියන්නේ මොකද්ද? මේ අර්ථත් එක්ක පැටලව ගන්න නැතු යන්න ඕනේ. දැන් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට ප්‍රථම තුසිත දිව්‍ය ලෝකයේ සංතුසිත දිව්‍ය රාජ්‍යය විදිහට ඉන්නකොට කාලය බලනවා. මොකද්ද කාලය? ප්‍රඥාවන්තව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිසින කාලයක්ද මේක? ඊළඟට ද්වීපය බලනවා. ද්වීපය කිව්වම උතුරු කුරු දිවේ නේද, පූර්ව ගෝයා නේද, අපර ගෝයා නේද, ජම්බුද්වීපෙද මොකේද ඉපදෙන්නේ කියන එක බලනවා.
එතකොට ඒකෙන් තෝරගන්නවා පූර්ව ගෝයානේ ඉන්න පිරිසටත් අපර ගෝයානේ ඉන්න පිරිසටත් කුතුරු කුරුදිවේ ඉන්න පිරිසටත් මෙහෙ එන්න පුළුවන්. ඒ කියන්නේ ජම්බුද්වීපයට එන්න පුළුවන්. මේ පෘථුවියට එන්න පුළුවන්. පෘථුවියේ ඉන්න කට්ටියට එහෙ යන්න බෑ. අපිට හැකියාව නැහැ. මොකද දැහැන් වල තියෙනවා නම් උතුරු කුරුදිවේනට ජම්බු අපර ගෝයාන්ට පූර්ව ගෝයාන්ට යන්න පුළුවන්. දැහැන් තියෙනවා නම් ඒ හැකියාවන් තියෙනවා. මානසික හැකියාවන් තියෙනවා නම් ඒ උත්කෘෂ්ඨ දැහැන් හැකියාවන් තියෙනවා නම් එහෙ යන්න පුළුවන්. හැබැයි එහෙ කට්ටියට මෙහෙ එන්න පුළුවන්. මෙහෙ කට්ටියට එහෙ යන්න බෑ. එතකොට මෙහෙ ඉන්න පිරිස, ඒ කියන්නේ මේ ජම්බුද්වීප පෘථුවිය මුල් කරගෙන ඉන්න පිරිසට ධර්මයේ දේශනා කරන්න ඕනේ කියන අර්ථයෙන් දීපේ විදිහට ජම්බුද්වීපේ තෝරගන්නවා. ඊළඟට දේශය මොකද්ද? දේශය මධ්‍ය දේශය. මම ඉස්සෙල්ලා කියපු අර්ථයෙන් තෝරගන්න. එතකොට ඒ අර්ථයෙන් ඉන්දියාව ප්‍රමුඛ කරගෙන ලංකාව මේ හිමාලයට යටින් මේ සමස්ත අර ලංකාවේ තියෙන මහා සෑයේ ඉඳලා ඉරක් ගැහුවාම හිමාලයට ඒ ගහලා අඳින රවුම නිකන් ලෝක සිදීමක ඇඳලා බලන්නකො ඒ සමස්ත භූමි භාගයේ හාරන්න පොළව හම්බ වෙන්නේ බෞද්ධ නටබුන්. ඇයි බෞද්ධ නටබුන් හම්බ වෙන්නේ? බුදුහාමුදුරන්ගේ ආශ්චර්යය, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආශ්චර්යය මහා විශාල වශයෙන් විහිදිච්ච ප්‍රදේශය. අදටත් බොදුණු සංස්කෘතිය, බොදුණු වැඩපිළිවෙල ඉතුරු වෙලා තියෙන භූමිය. මේ සමස්ත භූමිය. එතකොට ඒ භූමි භාගය තුල ධර්මයේ විනාශයට යන විදිහ මේ පෙළදහම අධ්‍යයනය කරනකොට ලස්සනට පේන්න තියෙනවා. අනාගත කාලයේදී ඔය කොසල් රජුගේ හීනදාසය එහෙම ලස්සනට විග්‍රහ කරලා දෙනවා. මහා සුපින ජාතකයේ කොහොමද මේක විනාශ වෙන්නේ කියන එක. එතකොට මධ්‍ය දේශයේ දැන් ධර්මයේ විනාශ වෙන පැත්තට තියෙන්නේ. ඒ දහම විනාශ වෙන පැත්තට පවතිමින් තියෙනවා. එතකොට දැන් මේ සමස්ත භූමි භාගය තුල අදටත් ලංකාව වගේ රටවල මොකද අවසාන වෙන ගම මේක රැකෙන රටත් මේක. ඒ රට මේ භූමිය. ඒ වගේම තමයි මුළු සක්වලේම මැද්දේ වගේ තියෙන මහා සෑය පවතින භූමියත් මෙතන. එතකොට මේ සමස්ත භූමි භාගය තුල අපි මේ ඉන්න රට ලේසි පහසු රටක් නෙමෙයි මගේ පින්වතුනි. එතකොට මේකේ අද මරා ගන්නවා ඉන්දියාවට ලංකාවට බුදුහාමුදුරුවෝ බෙදා ගන්න බැරුව. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනත්, බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනත්, බුදුහාමුදුරුවෝ වෙන කොහරි ඉපදුනත් මේ බුදුරජාණන් වහන්සේ මධ්‍ය දේශය කියලා තැනක් විග්‍රහ කරනවා. ඒතකොට මධ්‍ය දේශය කොහොම අපි හරියට මධ්‍ය දේශය අර්ථකථනය කරගන්න ඕනේ. මධ්‍ය දේශය අර්ථකථනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි හරියට ජම්බුද්වීපය මුලින්ම තෝරගන්න එක. ජම්බුද්වීපය තෝරගත්තාම තමයි ද්වීපය හරියට තේරුණාට පස්සේ තමයි අන්න දේශය කියන තැන. අන්න කාලය බැලුවා, ද්වීපය බැලුවා, දේශය බැලුවා. දේශය මධ්‍ය දේශය. ආන්ගේ මධ්‍ය දේශය තමයි මම කියන්නේ රුවන්වැලි මහා සෑයේ ඉඳලා ගහන්න ඉරක් මේ හිමාල පර්වතයේ හිමාල කඳු වැටියට දක්වා එතන ඉඳලා මෙහෙම රවුමක් ඇඳගෙන ගියා නම් ඒ සමස්ත භූමි භාගය, ඒ කියන්නේ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ වෙන්නේ සමස්ත භූමි භාගය. ඒ සමස්ත භූමි භාගයේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච නටබුන් ආරාම අදටත් මේ මහ පොළොවේ හැරුවොත් ඕන තරම් හොයාගන්න පුළුවන්. එතකොට ඒ අර්ථයෙන් මේක පටලව ගන්න නැතුව උතුරු කුරුදිවයින පූර්ව ගෝයානේ අපර ගෝයානේ කියන දිවයින් තුන තියෙද්දී භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ පංචමහා විලෝකණය කරන වෙලාවේ බලනවා මොකද්ද දීපය. කාලය බැලුවා, දීපය බැලුවා, දේශය බැලුවා, මධ්‍ය දේශය මුල් කරගෙන කුලයමව මොකද්ද කුලය? ශාක්‍ය කුලය. ශාක්‍ය කුලය මුල සූර්ය වංශය. සූර්ය වංශයේ ශාක්‍ය කුලයෙන් තමයි ඉපදෙන්නේ. සූර්ය වංශාභිධාත ශාක්‍ය කුලයෙන් ඉපදිලා මව මහා මායා දේවිය. එතකොට මේ කතාව හරි ලස්සනට ඔය අපේ දැන් සිංහල මිනිස්සු කියන්නේ සූර්ය වංශයේ මිනිස්සු. මොකද මට මතක හිටිට ඔය දිව්‍යාවදානීය කියන පොතේ එක තැනක තියෙනවා මට මතකයි 465 වෙනි පිටුවේ වගේ ඔය දිව්‍යාවදානීය කියන පොතේ තියෙනවා මේ සිංහල ද්වීපය කියන එක නැත්තම් මේ ලංකා භූමිය කියන එක ජනාවාස කරලා මේකේ ලංකාවට සිංහල කියන ජනවර්ගය කියන එක මුලින්ම ආරම්භ කරන්න මුල් වෙන්නේ මේ මහා සංසාර චක්‍රයේ මේ පාරමිතා පුරාගෙන එනකොට අපේ බෝධිසත්වයන් වහන්සේම මුල් වෙලා කියලා. ඒකට විජයගෙන් පටන් ගන්න ඉතිහාස කතාවක් සම්මත ඉතිහාසෙ තියෙනවා. ඒක තිබ්බට කමක් නැහැ. ඒක පොඩක් පැත්තකින් තියන්න. හැබැයි මේ ලිඛිත මූලාශ්‍රයක් වෙච්ච දිව්‍යාවදානයේ මෙහෙම කතාවකුත් තියෙනවා. ඒකෙදි බොහොම පැහැදිලිව කියනවා බෝධිසත්වයන් වහන්සේගේ කාලේදී කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේම සිංහල නැමැති කුමාරයෙක් වෙලා ඉන්නකොට තමයි මේ භූමිය ජනාවාස කළේ කියලා. එතකොට අපි දන්න අවුරුදු 2500ක 600ක ඉතිහාසයට එහා ගියපු ඉතිහාස කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඒක හොයන්න ඕනේ. දැන් ඒක හොයනකොට ඊළඟට තව එකක් අද තව පොඩ්ඩක් මේකත් කියලා යන්න ඕනේ. අද මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට බුදුහාමුදුරුවෝ දෙවනි වෙලා රාවණ ලොකු වෙලා තියෙනවා. හැබැයි ජාතක පාළියේ දසරථ ජාතකයේ මෙන්න මෙහෙම තියෙනවා. එදා රාම නම් මම වෙමි කියලා කියනවා. එතකොට හොඳට තෝරගන්න මේ සිංහල වංශය ආරම්භ කළාට පස්සේ සිංහල රවුළු පෙළපත ආරම්භ කළාට පස්සේ ඒකේ කියන දේ අහන්න නැති පාලකෙක් වෙනවා රාවණ කියලා අපි කතා කරන රාවණයා. ඒ කියන දේ අහන්න නැති පාලකයාව দমনය කරන්න සිංහල වංශය ආරම්භ කරපු රාම වෙලා එන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේමයි. උන්වහන්සේ ඇවිල්ලා තමයි මේ රාවණව দমনය කරන්නේ නැත්නම් එයාව කන්ට්‍රෝල් කරන්නේ. එතකොට ඒ කතාව තමයි රාම රාවණ
මේ කතාව ඇතුලේ තියෙන්නේ. එතකොට මේක මේ ඉන්දියාව ලංකාව ඈත අතීතයේ ඉඳලම තියෙන මහා විශාල සම්බන්ධයක් මේක ඇතුලේ තියෙනවා. මේ කතාව එළියට ගන්න නැතුව ලංකාවේ තමයි ඔක්කොම උනේ. එක කට්ටියක් කෑ ගහනවා. තව කට්ටියක් කියනවා නෑ නෑ ඔක්කොම ඉන්දියාවේ තමයි උනේ. තව කට්ටියක් කෑ ගහනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන දෙකට බෙදලා ඉවරලා අසමගිය මතුවලා සාසනය යටපත් වෙලා යනවා. මේක නොවෙන්න මගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා ධර්මයේ විශ්වාස කරලා සංඝයා විශ්වාස කරලා තෙරුවන කියන තැන මුල් කරගෙන ඉවර වෙලා අපි හරියට මේ ධර්මයේ බැලුවා නම් මේ ලස්සනට මේ අර්ථ ඔක්කොම විවරණය වෙලා එනවා. කොච්චර ලස්සනට මේක විවරණය වෙනවද කියලා කියනවා නම් ජම්බුද්වීපය හරියට තේරෙන්න ගන්නවා, මධ්‍ය දේශයේ කතාව හරියට විවරණය වෙන්න ගන්නවා, කාලය, දීපය, දේශය, කුලය, මව කියන කරුණු පහ විවරණය වෙලා එතනින් එහාට ගිහිල්ලා අපිට ඕනේ මේ පහ නෙමෙයිනේ. කාලය, ද්වීපය, දේශය, කුලය, මව ඒ පහ වැදගත් උනේ බෝසත්යන් වහන්සේටනේ. අපිට වැදගත් වෙන්නේ සත්‍ය මොකද්ද කියන එක. සත්‍ය අවබෝධය කියන එකයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මහා පූර්වක්‍ෘත පිනකට මධ්‍ය දේශය මුල් කරගෙන මධ්‍ය දේශය කිව්වම මම ඉස්සෙල්ලා කියපු අර්ථය හොඳට ගන්න. මධ්‍ය දේශය මුල් කරගෙන අදට ධර්මයේ ඉතුරු වෙලා තියෙන භූමියක අපි ඉපදිලා තියෙන්නේ. ඒ භූමිය තිපදිලා මේ වැඩේ කරගන්න නැතුව ආයි බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තනයි මිය ගිය පිරිනිවන් පාපු තනයි අල්ලගෙන මරා ගන්නවා නම් අපේ තියෙන බෞද්ධකම කොහෙද පින්වතුනි? මොකද්ද අපේ බෞද්ධකම? කෝ සමගිය, කෝ සහයෝගය? ඒක නිසා මේ සම්මතයේ තියෙන ඉතිහාසයට ගරු කරලා ඒක ඉන්දියාවේ තැන් හරි මොන හරි කියලා නම් ඒකට ගරු කරන්න. මම කියන්නේ සම්මත වෙනස් කරන්න යන්න එපා. භාග්‍යවතුන් වහන්සේ පුප්ප සූත්‍රය එහෙම තියෙනනේ සම්මතයේ මොකක් හරි බොහෝ දෙනෙක් පිළි අරන් ඉන්නවා නම් ඒකට ගරු කරලා ඕගොල්ලන්ගේ වැඩේ කර ඕගොල්ලෝ කරගෙන යන්න. ඔය පුප්ප සූත්‍ර ආදී සූත්‍රවල බොහොම පැහැදිලිව ඕක විග්‍රහ කරනවා. දැන් සම්මතයේ අද පිළිගන්නේ ඉන්දියාවේ තමයි ඉපදුනේ, ඉන්දියාවේ තමයි බුදු වුනේ, ඉන්දියාවේ තමයි පිරිනිවන් පෑවා කියලා මම කියන්නේ ඒකට ගරු කරන්න. දැන් ලංකාවේ කවුරු හරි දැන් කාලයක් යනකොට හිතනකො ලංකාවේ බොහෝ දෙනෙක් පිළිගන්න පටන් ගන්නවා ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ, පිරිනිවන් පෑවේ කියලා. මම කියන්නේ ඒකට ගරු කරන්න. මොකද ඒක බොහෝ දෙනෙක් විසින් කරගන්න සම්මතේනේ. ඒගොල්ලෝ විතර සම්මත කරගන්න එක. හැබැයි ඇත්තම තැන්වල ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩපු හැම තැනකම අදටත් බෞද්ධ නටබුන් ආරාම තියෙනවා. ඒකෙන් ලංකාවේ සොළොස්මස් ස්ථානය විශේෂයි. ඒ වගේම තමයි ඉන්දියාවත්. මේ සෑම තැනකම භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය රැඳිච්ච තැන්. ඉතින් මං කියන්නේ ඉන්දියාව වේවා, තායිලන්ත වේවා, ලංකාව. මොකද පහුගිය කාලේ එක ලිපියක් මම දැක්කා. ඒකේ තියෙනවා තායිලන්තෙක් දැන් රැල්ලක් යනවලු. තායිලන්ත තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියලා. ලංකාවෙත් දැන් කොහොමත් රැල්ල යනවා ලංකාවේ තමයි ඉපදුනේ කියලා. දැන් මේ ඊපෙරට තව එකක් දැක්කා බැබිලෝනියානු ශිෂ්ටාචාරය තිබිච්ච පැත්තේ. ඒ පැත්තනොත් බුදුහාමුදුරන්ගේ කාලයට සම්බන්ධ ඒ බෞද්ධ ශිෂ්ටාචාරයට සම්බන්ධ නටබුන් තියෙනවා කියලා. ඒ පැත්තත් රැල්ලක් යනවලු. ඒ පැත්ත තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියලා. දැන් මොකද වෙන්නේ? මේ විදිහට තැන් වලට කේන්ද්‍රගත වෙලා අන්තිමට බෞද්ධ ලෝකයේ දෙකට වෙලා බෙදිලා ගිහිල්ලා තව අවුරුදු 10ක් 15ක් යනකොට අනාගත ලෝකයේ පහළ වෙන මධ්‍යස්ථ මතධාරී මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙනවා ඇත්තටම කොහෙද මුන්නහන්සේ හිටියේ කියලා. ඊට පස්සේ ගන්න අදහස තමයි එහෙම කෙනෙක් ලෝකේ ඉඳලා නැහැ කියන තැන. අන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ අන්තිම මිත්‍යා දෘෂ්ටි කැලලට යනවා. ඒ කියන්නේ මෙලෝ පරලෝ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු බුදුරජාන් වහන්සේලා ලෝකේ නැහැ කියන එක. ඇයි මේ මතය දැන් පැහැදිලි කරගන්න බෑනේ. ඊටාම සෝචනීය තැනකට බුදුරු ලෝකේ ඇදෙනවා. මෙතෙන්ට නොයන්න නම් එකම දෙයයි තියෙන්නේ. ඒ තමයි සම්මතයේ දැන් තියෙන ඉතිහාසයට ගරු කරන්න. දැන් අද මොකක් හරි ඉතිහාසයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක සුද්ධ හැදුවා හරි කවුරු හරි හැදුවා හරි ඒ ඉතිහාස කතාව ඇතුළේ දැන් අපි ගිහිල්ලා වඳින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේටනේ. අර මේ ඉන්දියාවේ ඕක පස්සේ ගෙනහිල්ලා හිටෝලා හරි කලින් ඕක මුලින් ඉඳලා තිබ්බා හරි කොහොම හරි ඔතන බෝධීන් වහන්සේ නමක්නේ වැඩේ ඉන්නේ. ඒ බෝධීන් වහන්සේට බුදුහාමුදුරන්ට වඳින අර්ථයෙන් වඳින්න. මොකද බොහෝ වෙලාවට Hindu දේවාල බවට පත් වෙන්නේ පෙර බෞද්ධ ආරාමම තමයි. එහෙම තමයි වෙන්නේ. අර ධම්මපදයේ තියෙන්නේ එක ගාතාවක් අග්ගිදත්ත බමුණගේ කතාව. සමා වෙන අග්ගිදත්ත බමුණ නෙමෙයි. තෝදෙය්‍ය බමුණගේ කතාව. අර එක තැනක තියෙන්නේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයව බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනකොට ඒ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා ඈත එනකොට එයා දේවාලයකට වඳිනවා. වැන්දට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණාට පස්සේ අහනවා ඔබ ඇයි මෙතනට වැන්දේ? එතකොට කියනවා අපේ පරම්පරාවේ මුතුන් මිත්තෝ වන්දනා කරන් ඉන්න තැනක් මේ ස්ථානය. ඒ පරම්පරාවගෙන පුරුද්දට තමයි මම මෙතෙන්ට වැන්දේ කියලා. ඒතර කියනවා ඔබ දන්නවද ඔය දේවාලය ඔතන හැදෙන්න කලින් ඔතන තිබ්බේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයක්. ඒ ධාතු චෛත්‍යය තිබිච්ච තැන තමයි ඔය අද දේවාලයක් වෙලා තියෙන්නේ. ඒ අර්ථයෙන් මගේ පින්වතුනි තෝරගන්න පරම සත්‍ය මතුවලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ නම් වෙනුවෙන් හැදෙන පන්සල් විහෙර විහාර ආරාම කාලයාගේ ඇවෑමෙන් දේවාල බවට පත් වෙනවා. හොඳ උදාහරණයක් ලංකාවේ කොච්චර පන්සල් වල දේවාල තියෙනවද? දේවාල වලට වඳින්න මිනිස්සු වෙනවා මිසක් ගොඩක් වෙලාට පන්සල් වඳින්න මිනිස්සු වෙන්නේ නැහැ. දේව පිළිම වඳින්න දෙවියන්ගෙන් පිහිට ඇදාගෙන තමයි ගොඩක් පිරිස එන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට බුදුන් වැඩ ඉන්න තැන් ක්‍රමානුකූලව කාලානුරූපීව දේවාල බවට පත් වෙනවා.
දෙවියන්ට ආලය කරන දේවාල බවට පත් වුණාට පස්සේ ඒ තැන්වලට තමයි මිනිස්සු ගිහිල්ලා වන්දනා කරන්නේ පුද චාරිත්‍ර කරන්නේ. නමුත් දේවාලයකට වඳින්න කියලා හිතාගෙන ගියත් එතන ඇත්ත හිමිකාරීත්වය තියෙන බුදුන්ට. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා වෙච්ච භූමි. ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් පූජා වෙච්ච භූමි. සංඝික භූමි. එතකොට ඒ අර්ථයෙන් ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා මේ කොහේ හරි වේවා ඉන්දියාවේ ලංකාවේ තායිලන්තයේ කොහේ හරි වේවා අද පවතිනවා නම් යම්කිසි දේව සංස්කෘතියක් මුල් කරගත්ත වැඩපිළිවෙලක් ඒ හින්දු වැඩපිළිවෙල යටපත් කරගෙන අර බුද්ධ නැත්තම් ප්‍රත්‍යක්ෂය නැත්තම් සත්‍ය අවබෝධය මුල් කරපු උත්තමයාණන් වහන්සේ වෙනුවෙන් ධර්මය වෙනුවෙන් සංඝයා වෙනුවෙන් නිර්මාණය වෙච්ච තැන්. ඒ තැන් වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ භූමි භාගයේ. හාරලා බලන්න මහ පොළව හම්බ වෙනවා ඕන තරම් සාක්කි. ලංකාවේ හාරලා බලන්න, ඉන්දියාවේ හාරලා බලන්න, ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් ඔය හැමතැනම හාරලා බලන්න ඕන තරම් බෞද්ධ ආරාමවලට නටබුන් හම්බ වෙනවා. ලංකාවේ අනුරාධපුරයේ ඇතුළු නුවර එහෙම පහුගිය කාලේ කැණීමක් කළා. ඒක නතර වුණා. මොකද මං හිතන්නේ ඒව මොක හේතුව නිසා නතර වුණාද කියලා මම දන්නේ නැහැ පින්වතුනි. හැබැයි ඒ ඇතුළු නුවර ආදී කැණීම් කළා නම් තව මේ ඉතිහාස කතාව එළියට එන්න තිබ්බා. මේ ලංකාව ඉන්දියාව මේ හැම තැනකම භාග්‍යවතුන් වහන්සේගේ ආචාර්ය තියෙනවා කියන එක මට පේන්නේ ඒක. මම දකින්නේ ඒක. ඒතර උන්වහන්සේ එක තැනක වැඩ හිටියේ නෑනේ. උන්වහන්සේ දැන් ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා කොහේ හරි තැනක ජේතවනාරාමයේ පූජා කළාද පූර්වාරාමයේ පූජා කළාද මේ මොන හෝ ආරාමයක් තථාගතයන් වහන්සේ නමින් පූජා කළාද ඒවැ ගන්ධ කුටි වල ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නෑ. උන්වහන්සේ ලෝක සාසනික සේවාවේ. එතකොට ඒ අර්ථයෙන් දවසකට කෝටි ලක්ෂ වාරයක් සමාධියට සමවදින භාග්‍යවතුන් වහන්සේ ලෝකයා වෙනුවෙන් ඒ සමස්ත ලෝක සත්‍යය වෙනුවෙන් කැප වෙලා හිටියා මිසක් ඒ අවුරුදු 45 ඇතුලේ අර කරජ කයට යම්කිසි විවේකයක් දෙන්න පැය දෙකක් සැතපිච්ච වෙලාව විතරයි තියෙන්නේ. එතකොට ඒ අර්ථයෙන් මගේ භාග්‍යවතුන් වහන්සේගේ අර්ථය හොඳට තෝරගන්න උන්වහන්සේට මේ ආරාමද අරවද මේවද එකක්වත් අදාළ වුණේ නැහැ. අදාළුනේ සත්‍යයට ධර්මය පැහැදිලි කරලා දෙන එක. අනිත් එක අද තියෙන වරද්දගත මහා දරුණු මතයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන දකින්න ඕනේ, පිරිනිවන් පාපු දකින්න ඕනේ, බුදු වෙච්ච තැන දකින්න ඕනේ, පිරිනිවන් පාපු තැන දකින්න ඕනේ. එතකොට තමයි සත්‍ය අවබෝධයටපත් වෙන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණ වරද්දගත මතයක්. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉන්නකොට විශාල පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ පිරිනිවෙන තැන එතරකට දැනන් හිටියේ නෑනේ. දැන් ඔය කියන විදිහට බුදු වෙච්ච තැන පිරිනිවන් පාපු තැන ඉපදිච්ච තැන බුදු වෙච්ච තැන පිරිනිවන් පාපු තැන නොදක සෝවාන් වෙන්න බෑ කියලා කවුරු හරි කියනවනම් සත්‍ය අවබෝධයටපත් වෙන්න බෑ කියනවනම් ඒක භාග්‍යවතුන් වහන්සේලා අභූතයෙන් චෝදනා කිරීම. භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ සද්ධස්ස කුල පුත්තස්ස ඒ කියන්නේ සද්ධාවන්ත කුල පුත්‍රයන් විසින් දැක සංවේගයට පත් විය යුතුයි. නැත්තම් අර එතන සංවේගය කියන අර්ථය හොඳට ගන්න මෙතන පැහැදීමට පත් විය යුතුයි කියන අර්ථය. මගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන් කියන අර්ථයෙන් පැහැදෙන්න කියපු තැන් තමයි ඔය කියන අර්ථය තුල තියෙන්නේ. එතකොට ඒක ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා තායිලන්තේ වේවා කොහේ හරි වේවා මං කියන්නේ ඒ තැන් වලට ගරු කරන්න. ගරහන්න එපා. ඒක ලංකාවේ තැනක් කියනනම් එතනට ගරු කරන්න. ඒකට ගරහන්න එපා. ඉන්දියාවේ තැනක් කියනනම් එතනට ගරු කරන්න. ගරහන්න එපා. ගරහ අනූපවාදෝ අනූපගාතෝ කිය එපා කියප එකමයි කරන්නේ. ඒක නිසා ලංකාවේ තියෙන තැනටත් ගරු කරන්න, ඉන්දියාවේ තියෙනවා කියන තැනටත් ගරු කරන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ හැමතැනම ආරාම හැදෙනවා නිසා. දැන් ලංකාවේ ජේතවනාරාමයේ තියෙනවා, පූර්වාරාමයේ තියෙනවා. මොකද්ද ජේතවනාරාම චෛත්‍ය, පූර්වාරාමයේ කියලා අබේගිරිය සාකච්ඡා කරනවා. දැන් ඒ නම් වලින්ම මේව හැදිලා තියෙනවනේ. ඒතර ඉන්දියාවේ ජේතවනාරාමයේ තියෙනවා, පූර්වාරාමයේ තියෙනවා. දැන් එකම නම් වලින් තියෙන්නේ. දැන් මේකේ සම්මත ලෝකයට සත්‍ය සතතාවයක් හොයාගන්න ඕන නම් මධ්‍ය දේශීය සම්බන්ධ මං කියන්නේ ඔය හැමතැනම කාබන් පරීක්ෂා කරන්න. ඒක සමගි සම්පන්න වෙලා සහයෝගයෙන් ඇත්තටම බුදුහාමුදුරුවෝ කොහෙද වැඩ හිටියේ කියන අර්ථයෙන් හොයන්නේ. මේක හොයාගෙන යනකොට සද්ධාාවක් ගෞරවයක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේට තේරෙන්න ඕනේ. මම දන්නේ මට දැනෙන්නේ මේ කාබන් පරීක්ෂා කරලා ඕවා මේව කරලා නෙමෙයි. මට දැනෙන්නේ සියලුම ඥාන දර්ශනයන්ගෙන් සමන්විත වෙච්ච බුදුරජාණන් වහන්සේට ලංකාවේ තැනද ඉන්දියාවේ තැනද අතරද මෙතනද කියන එක අදාළ නැහැ. උන්වහන්සේට අදාළ උනේ එකම කාරණාව තමයි ධර්මයේ ප්‍රචාරය කරනවා කියන එක. ඒ සද්ධර්මයේ තුල මිනිස්සුන් නිවෙන්න මඟ කියනවා කියන එක. ඒක සමගියෙන් සහයෝගයෙන් ඒ අවබෝධය මතු කරගන්න මහන්සි වෙන්න ඕනේ කියන අර්ථයෙන් උන්වහන්සේ මේ හැම තැනකම වැඩ හිටියා කියන එකයි මගේ විශ්වාසය. ඒ අර්ථයෙන් මම ලංකාවේ තැන් වලටත් වඳිනවා, ඉන්දියාවේ තැන් වලටත් වඳිනවා. මොකද ඒ හැමතැනම මා ගුරු කරගත්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ස්ථාන විදිහට මම සලකන නිසා. ඒකට උන්වහන්සේ අතන හිටියා, මෙතන හිටියා, අතන තමයි මෙතන තමයි කියලා එක තැනකට කොටු කරන්නේ නැතුව උන්වහන්සේ මේ සෑම තැනකම වැඩ හිඳිමින් අපිට ධර්ම ප්‍රචාරය සිද්ධ කරන්න වෙහෙසුණා කියන අර්ථයෙන්ුයි භාග්‍යවතුන් වහන්සේව මම වන්දනා කරන්නේ. ඒ අර්ථයෙන් මගේ පින්වතුන්ලගෙන් මම ඉල්ලීමක් කරනවා ජම්බුද්වීපය හරියට තෝරගන්න. ජම්බුද්වීපේ කුහාම උතුරු කුරුදී වෙන පූර්ව ගෝයානේ අපර ගෝයානේ විග්‍රහයත් එක්ක එන්න ඕනේ. එතකොට ඒක එනනම් මනුස්ස තලය ගැන කතා කරන්න ඕනේ. මහා මේරුව වට කරගත්ත කිරිමුහුද කිරිසයුර මත පාවෙන දිවයින් 4.
ඒ දිවයින් හතරෙන් අපි දකින අපේ ඇහැට පේන මේ පෘථුවිය ඒකේ මනුස්ස තලයේ ජම්බුද්දීපය. අපේ ඇහැට පේන පෘථුවිය. ඒ පෘථුවියත් එක්ක තව දිවයින් 3ක් තියෙනවා. ඒ තුනට අපිට ඇක්සස් නැහැ. මොකද අපි මනුස්ස ලෝකයේ ඉන්නේ ත්‍රිමාන ලෝකයක්. නැත්තම් ත්‍රිමාන මානයක අපි මේ ඉන්නේ. ඒ ත්‍රිමාන මානයට එහා ගියපු චතුර්මානයකින් ද්විමානයකින් චතුර්මානයකින් වෙන්න පුළුවන් අනිත් තල තියෙන්නේ. එතකොට ඒ මානය අපේ මානයට ගෝචර නැහැ. අපේ මානයට ගෝචර නැහැ. ගෝචර නැති නිසා ඒකට යන්න එන්න බෑ අපිට භෞතික කයෙන්. අපිට ඒ හැකියාවක් නැහැ. හැබැයි අපේ හිත දියුණු කරගෙන හරි අපි අභිඥාවක් පහළ කරගෙන හරි සත්‍ය අවබෝධය තුළ අර කියන අභිඥාපාදක මහරහතන් වහන්සේ කෙනෙක් වගේ හරි වුණොත් අපිට මනෝමය කයෙන් හෝ නැත්තම් භෞතික කයෙන් ඒ ලෝකවලට යන්න එන්න පුළුවන්. ආන් ඒ අර්ථ පෙළ දහමේ ඕන තරම් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ උතුරු දෙවියන්ෙත් පිණ්ඩපාත යනවා, ජම්බුද්වීපෙත් පිණ්ඩපාත යනවා. මේ හැමදැනම උන්වහන්සේ පිණ්ඩපාත යනවා කියලා කියනවා. කොහොමද යන්නේ? එර්දි කයෙන්. එර්දියෙන් යන්නේ. මනෝමය එර්දියෙන් යනවා. ඒ වගේම තමයි කරචකය අරගෙන එර්දියෙන් වඩිනවා. මං කලින් දේශනාවක අයෝගුල සූත්‍රය කියන සූත්‍රයේ මේ 이르දි හැකියාව ගැන විග්‍රහ කළා. කාය ලහුතාව, චිත්ත ලහුතාවත් එකතු කරලා කොහොමද 이르දියෙන් වඩින්නේ කියන අර්ථය. ඒතකොට ඒ අර්ථයෙන් මේ අර්ථකතන පටලව ගන්න නැතුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒ අර්ථයෙන් මධ්‍ය දේශයට මහමරා ගන්න යන්න එපා. තේරුමක් නැහැ. ඒ අර්ථයමයි මම මේ කියන්නේ. ඒ හැඟීමෙන් හොඳට තෝරගන්න අන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඇසුරු කරන්න හම්බෙන මධ්‍ය දේශය. ඒ මධ්‍ය දේශයෙන් තොර, ඒ කියන්නේ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයෙන් තොර ප්‍රදේශයක ඉපදුනොත්, ප්‍රත්‍යන්ත ම්ලේච්ඡ ජනපදයක ඉපදුනොත් මේ අවබෝධය මතු කරගන්න, සත්‍ය අවබෝධයේ බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්න, බ්‍රහ්මචර්යාව පහළ කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා කියන අර්ථයයි මේ කාරණාව තුල විග්‍රහ කරන්නට යෙදෙන්නේ. ආන් ඒ අර්ථයත් හොඳට බලන්න. ඊට පස්සේ කියනවා මගේ පින්වතුනි, නැවතද මහණෙනි මේ ලෝකෙහි අරහත් වූ සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මුල මෙහාත්පත් මැදහාපත් අර්ථ සහිත ව්‍යංජන සහිත ධර්මයෙන් අනුශාසනා කරන්නේද ස්වයංභූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ තථාගතයන් වහන්සේ පහළ වූ වේද කෙලෙස් සංසිඳවන්නෝ ක්ලේශ පරිනිර්වාණය කරන්නා වූ සතර මාර්ග සංඛ්‍යාත සම්බෝධියට පමුණවන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් යහපත් දේශනා කරන ලද්දා වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනු ලැබේද යම් මේ පුද්ගලයෙක් මේ මධ්‍ය ජනපදයේ උපන්නේ වේද හෙතෙම මිත්‍යා දෘෂ්ටික වෙයි. දැන් ධර්මය අහගන්න පුළුවන්, ධර්මය ප්‍රගුණ කරගන්න පුළුවන් තැනක ඉපදුනත් ඒ කෙනා මිත්‍යා දෘෂ්ටිකයිලු. මොනවද මේ මිත්‍යා දෘෂ්ටි ටික? දුන් දේ විපාක නැහැ. දුන් දේ ඵල නැත. යාග කළ දේ ඵල නැත. යාග හෝමයන්ගේ ඵල නැත. කුසල කුසල ධර්මයන්ගේ සුකෘත දුක්කෘත කර්මඵලයන්ගේ ඵල විපාක නැත. ඕපපාතික සත්වයෝ කියලා කට්ටියක් නැහැ. දිව්‍ය බ්‍රහ්මාදී සත්වයෝ නැත. මේ ලෝකෙහි සම්‍යක් මාර්ගයේ ගමන් කරන්නා වූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්ත වූ මෙලව පරලව ගැන තමා විසින්ම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කොට දේශනා කරන්නා වූ ශ්‍රමණ බ්‍රහ්මණයෝ නැතයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද මහණෙනි මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීම සඳහා අනවකාශ වූ 6 වෙනි කාලයයි. අන්න මොකද්ද කියන්නේ? පළවෙනියටම කිව්වා නරකේ ඉපදුනොත් මේක කරගන්න බෑ. දෙවෙනියට කිව්වා තිරිසන් යෝනියක ඉපදුනොත් මේක කරගන්න බෑ. ඊට පස්සේ කිව්වා ප්‍රේත විශේෂයක ඉපදුනොත් මේක කරගන්න බෑ. ඊට පස්සේ කිව්වා අරූපාවචර බ්‍රහ්මතල 4ත් රූපාවචර අසඤ්ඤ බ්‍රහ්මතලයක් කියන තැනක ඉපදුනොත් ඒත් මේක අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ කිව්වා මධ්‍ය දේශයේ ඉපදුනත් මධ්‍ය දේශයේ ඉපදුනත් ඒ කියන්නේ සමායන ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ නොවන ප්‍රදේශ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඇසුරු කරගන්න බැරි වෙන තැනක ප්‍රත්‍යන්ත ම්ලේච්ඡ ජනපදයක ඉපදුනොත් ජම්බුද්වීපයේ මධ්‍ය දේශයට අයිති නොවන ප්‍රදේශයක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඇසුරු කරගන්න බැරි වෙන ප්‍රදේශයක ඉපදුනොත් ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුනොත් ම්ලේච්ඡ වූ ගෝත්‍රික ජනපදයක ආදී ඉපදුනොත් ඊටාම විකෘති මානසිකත්වයක ඉන්න තැනක ඉපදුනොත් ඒත් මේ වැඩේ කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. 5යි ඊළඟට 6 වෙනි එක කියනවා මොකද්ද? මධ්‍ය දේශයේ ඉපදුනත් ඒ වැඩේ කරගන්න පුළුවන් පරිසරයක ඉපදුනත් මොකද කියන්නේ? මිත්‍යා දෘෂ්ටිකයි නා. ඒ කියන්නේ ධර්මයත් ඇසුරු කරගන්න අවස්ථාව හම්බෙලා තිනවා. බුදුන් දකින්න, ධර්මයේ දකින්න, සංඝයාගේ ගුණ දකින්න අවස්ථාව ලැබිලා තියෙද්දි ඒත් ඇතුලේ තියෙනවා අර මිත්‍යා දෘෂ්ටික අර්ථ. අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ, තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ, හොඳ නරක කියලා එකක් නැහැ. ඔය ඔක්කොම බොරු කතා කියලා අර මිච්ඡා දිට්ඨික දසවස්තුක මිත්‍යා දෘෂ්ටික ස්වභාවය තුල බැහැලා ඉන්නවා නම් ඒත් බ්‍රහ්මචර්යාවට තියෙන අවස්ථාව මගහැරගත්ත කෙනෙක් කියලා දේශනාව තුල විග්‍රහ කරනවා. ඊළඟට කියනවා මගේ පින්වතුනි, නැවතද මහණෙනි මේ ලෝකෙහි අරහත් වූ සම්මා සම්බුද්ධ වූ
අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුශාසනා කරන්නා වූ ස්වයම්භූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ තථාගතයන් වහන්සේ පහළ වූයේ වේද කෙලෙස් සංසිඳවන්නා වූ ක්ලේශ පරිනිර්වාණය කරන්නා වූ සතර මාර්ග ඥාන සංඛ්‍යාත වූ සම්බෝධියට පමුණවන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරන ලද්දා වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනු ලැබේද යම් මේ පුද්ගලයෙක් තෙමේ මධ්‍ය ජනපදයේ උපන්නේ කෙලතුළු වූයේද යහපත් වූ අයහපත් වූ වචනයාගේ අර්ථය අවබෝධ කර ගැනීමේ අපෝසත්වේද. මෙතන මොකද මේ කෙලතුළු ජඩ යහපත් වූ අයහපත් වූ වචනයාගේ අර්ථය අවබෝධ කරගන්න බැරි වෙනවලු කෙලතුළු ජඩ පුද්ගලයෙක් බවට පත් වුණොත්. මේ කියන්නේ මගේ පින්වතුනි මේක මට තේරිච්ච විදිහ මේ අර්ථය කෙලතුළු ජඩ පුද්ගලයෙක් කියලා කියන්නේ අර මිනිස්සෙක් වෙලා ඉපදුනත් ධර්මයක් අර්ථයක් අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මග හැරිච්ච කෙනෙක්. අපි හිතමු ඒක කායික අපහසුතාවයක් නිසා වෙන්න පුළුවන් නැත්නම් මානසික වශයෙන් වෙච්ච මොන හරි ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන්න පුළුවන් ඔය ආදී වශයෙන් මේක අර මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා ධර්මය ඇහෙන භූමියකත් ඉන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඇසුරු කරගන්න පුළුවන් පරිසරයකත් ඉන්නවා හැබැයි එහෙම භූමියක ඉපදිලත් එහෙම තැනක ඉඳලත් තමන්ගේ පැත්තෙන් ඒ අර්ථ ව්‍යංජන අවබෝධ කරගන්න තියෙන හැකියාව නැති කෙනෙක්. මෙතන කියන්නේ මද්දජයේ උපන්නේ වේද හෙතෙම අඥාන වූයේ. අලෝභ ඥානය, අද්වේෂ ඥානය, අමෝහ ඥානය කියන අලෝභ ගුණය, අද්වේෂ ගුණය, අමෝහය කියන ගුණ මතු කරගන්න බැරි. අඥාන වූයේ, ජඩ වූයේ, කෙලතොළු වූයේ. යහපත් වූ යහපුත් වචනයාගේ අර්ථය අවබෝධ කරගැනීමේ අපොහසත් වූයේ. දැන් එහෙම පිරිස ලෝකේ ඉන්නවනේ. දැන් සමහරව ඉන්නවා කායික වශයෙන් රෝගාබාධ වලට දුක්ඛිත තත්ත්වයන් වලටපත් වෙච්ච එහෙම පිරිස ලෝකේ ඉන්නවා. අපි හිතමු ඔය සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ සෙමෙන් මනස වැඩෙන දරුවෝ වගේ පිරිස. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔය ඔටිසම් කියලා තියෙන රෝගකාරක තත්ත්වයක්. ඒක ඇත්තටම රෝගයකටත් එළිය ගිහිල්ලා ඒක අර ඒක එන ව්‍යාධි සහගත ස්වභාවයක්. ඒ කියන්නේ අර දරුවන්ට වේවා වැඩිහිටියන්ට වේවා බලපාන යම් ස්වභාවය විශේෂයෙන්ම ඔය විශේෂ අවශ්‍යතා ගැන ඉගෙන ගන්නකොට මට මතකයි ඒ කාලේ අපි ඉගෙන ගත්තා ඔය විෂය. ඒකෙදි ඔටිසම් කියන ස්වභාවය, හයිපරැක්ටිව් කියන ස්වභාවය, හැන්ඩිකැප් කියන ස්වභාවය ඔය ආදී වශයෙන් විවිධාකාර මේ කායික මානසික වශයෙන් තියෙන ව්‍යාකූලතා. කියන්නේ සාමාන්‍ය දරුවෙක් වගේ නෙමෙයි ඒගොල්ලෝ හැදෙන්නේ. එහෙම සමහර පිරිසට මේ අර්ථ ධර්මයක් අල්ල ගන්න පුළුවන් හැකියාව නැති වෙන්නත් පුළුවන්. කර්මානුරූපී වෙන රෝග, කර්මානුරූපී වෙන ප්‍රශ්න. හැබැයි දැන් එහෙම දරුවෙක් වුණොත්, එහෙම පුද්ගලයෙක් බවට පත් වුණොත් හරි. එහෙම නැත්නම් දැන් ලෝභය, දේශය, මෝහය ගහන මානසිකත්වයෙන් නිදහස් වෙන අලෝභ නුවණ, අද්වේෂ නුවණ, අමෝහ නුවණ මතු කරගන්න පුළුවන් හැකියාව නැති අඥාන ස්වභාවය. මේ සෑම ස්වභාවයක්ම තමයි මෙතන විග්‍රහ කරන්නේ මධ්‍ය ජනපදයේ උපන්නේ වේද හෙතෙම අඥාන වූයේ, ජඩ වූයේද, කෙලතොළු වූයේද, යහපත් වූ අයහපත් වූ වචනයාගේ අර්ථ අවබෝධ කරන්න බැරි තැනකටපත් වෙච්ච ඒ ගැඹුරක් අවබෝධ කරගන්න හොඳ නරක අවබෝධ කරලා සංසාරයේ නැමැති නරක වැඩපිළිවෙලෙන් නිදහස් වෙන නිවන නැමැති යහපත අවබෝධ කරගන්න ඕනේ කියන තැනට මෙහෙය වෙන්න බැරි හැකියාව තියෙන පිරිස. ඒ පිරිස තමයි මේ කියන්නේ එහෙම ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය තුල මහණනි මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීම සඳහා අනවකාශ වූ 7 වෙනි අකාලයයි. එහෙම කෙනෙක්ටත් මේක අවබෝධ කරගන්න තියෙන හැකියාව නැහැ කියන එකයි මේ විග්‍රහ කරගන්න. සත්‍ය අවබෝධයට තියෙන හැකියාව නැති වෙනවා කියන එක. නැවතද මහණෙනි මේ ලෝකේ අරහත් සම්මා සම්බුදු අෂ්ටවිද්‍යාචරණ 15 චරණ ධර්මයෙන් යුක්ත වූ යහපත් ගමන් නැත්තා වූ කාම රූප අරූප ආදී සියලු ලෝකයන් නිරුත්තරව අවබෝධ කළා වූ බඹසුර නර ආදී දමනය කිරීමේ සාර්ථ වූ දෙව් මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ස්වයම්භූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ තථාගතයන් වහන්සේ පහළ වූයේ නොවේද? කෙලෙස් සංසිඳවන්නා වූ ක්ලේශ පරිනිර්වාණය කරන්නා වූ සතර මාර්ග ඥාන සංඛ්‍යාත වූ සම්බෝධියට පමුණවන්නා වූ බුදුරජාන් වහන්සේ විසින් යහපත් දේශනා කළ ලද්දා වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනු නොලැබේද? අන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලත් නැහැ. ධර්මයේ විවරණය වෙන්නෙත් නැහැ. යම් මේ පුද්ගලයෙක් මේ මධ්‍ය දේශයේ උපන්නේ වේද? ඒ කියන්නේ ওই ධර්මයේ ව්‍යාප්ත වුණා කියන අපි දැන් සාකච්ඡා කරපු භූමි භාගයේ කතාව. ඒ කියන්නේ ධර්මයක් අවබෝධ කරගන්න තියෙන පරිසරය. හැබැයි ඒ පරිසරය ඒ කතා කරන භූමි භාගයේ ඉපදුනත් දැන් ඒකේ ධර්මයේ නැහැ. දැන් උදාහරණයක් බුදුහාමුදුරුවෝ ඉපදෙන්න කලින් කාශ්‍යප බුද්ධ ශාසනය විනාශ වුණාට පස්සේ ගාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියන්නේ මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට මේ ගෞතම බුද්ධ ශාසනය පහළ වෙනකන් අතර කාලේ ධර්මයක් නැහැනේ ලෝකේ. ලෝකේ නැහැ තියෙන වේදේ. අර සත්‍යෙම සත්‍ය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ මහා සද්ධර්මයේ යටපත් වෙලා ඒක වේදේ බවට පත් වෙනවා. ඒ වේදේ තමයි අරගෙන ඉන්නේ ඉස්සරහට. ඒ වේදය ඉගෙන ගන්නවා අපේ බෝසත්යන් වහන්සේත්. හැබැයි ඉගෙනගෙන වේදයට එහා ගිහලා නැවත පරම සත්‍ය මතු කරනවා ස්වයම්භූ ඥාණයෙන්.
ඊට පස්සේ ඒකම තමයි ඊළඟට වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නැවත යටපත් වෙනවා. ආයි වේදේ ඉස්සරහට යනවා. වේදේ Hindu ධර්මයේ විදිහට ඕම ඉස්සරහට යන්නේ. එහෙම තමයි මේක වෙන්නේ. එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් අර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ යටපත් වෙලා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒ උතුම් සත්‍ය ඥානය චතුරාර්ය සත්‍ය යටපත් වෙලා වේදයක් ඉස්සරහට එනවා. Hindu ධර්මයක් ඉස්සරහට එනවා. ඒක තුල තමයි ඒකම පලාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ මතුවෙනවා. උපනිෂද් මුනිවරුන්ගේ යුගයේ උපනිෂද් මුනිවරු අතර පහළ වෙච්ච සුපිරිම මුනිවරයා, උතුම්ම මුනිවරයා, ශ්‍රේෂ්ඨ මුනිවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ උත්තමයා අර මහා ප්‍රඥාව ලෝකෙට මතු කරනවා. ඒ මතු කළා වූ බුදුරජාණන් වහන්සේ දැන් පහළ වෙලත් නැහැ. ධර්මයක් නැහැ. අන්න එහෙම කාල සංඝයාත් නැහැ. හැබැයි ඉපදිලා ඉන්නේ මධ්‍ය දේශයේ. ඒ කියන්නේ ඉන්දියාව, ලංකාව හරි මොනවා හරි මේ සමස්ත මධ්‍ය දේශයේ කියන භූමි භාගයේ ඉපදිලා ඉන්නවා. හැබැයි වැඩේ කරගන්න විදිහක් නැහැ. එහෙම කාලා තියෙනවා. එතකොට දැන් ඒ අර්ථයෙන් මෙතන කියනවා යහපත් වූ දේශනා කරන සද්ධර්මයේ දේශනා කරනු නොලැබෙද්ද යම් මේ පුද්ගලයාට මේ මධ්‍ය දේශයේ උපන්නේ වේද හෙතෙම ප්‍රඥාවන්ත වූයේද ජඩ නොවූයේද කෙලතුළු නොවූයේද යහපත් වූ අයහපත් වූ වචනයාගේ අර්ථය අවබෝධ කර ගැනීමේ සමර්ථ වේද මහණෙනි මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීම සඳහා අනවකාශ වූ 8 වෙනි කාලය අසිත තාපසයා වගේ දැන් මේක අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ධර්මය අහගන්න වෙන්නේ නැහැ. අන්න ඒ අර්ථය ගන්න. එතකොට දැන් ඒ අර්ථයෙන් බලන්න දැන් මේ කාරණාව කියනකොට ඔයගලන්ට තේරෙනවා ඇති මේක ඒ කියන්නේ අපි කොච්චර දුර්ලභව ලැබිච්ච අවස්ථාවකද මේ ඉන්නේ කියලා. දැන් ඔන්න බලන්න ධර්මයේ පවතින කාලයක ඉපදිලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් සංඝයා කෙරෙහි ගෞරවයෙන් තෙරුණ කෙරෙහි ගෞරවයෙන් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කාලයක ඉපදිලා ඒ අර්ථයක් ධර්මයක් ජීවිතයට මතු කරගන්න අවස්ථාවක් හම්බ වෙලත් හැබැයි මගේ පින්වතුනි තියෙන කරුමක මහත කියන්නේ ඒ ඔක්කොමත් තිබ්බත් මේ වැඩේ කරගන්න අපිට තාම හිත දෙවෙන්නේ නැත්තම් ඒ කියන්නේ මට නම් හිතෙන්නේ ඒක ජඩ කෙලතුළු අඥාන ගතියම තමයි. ඉතින් දැන් මේ කියන කරුණු අටෙන්ම අපි නිදහස් වෙලා තියෙන්නේ. මේ අද බොහෝ දෙනෙක් බනහන මම දන්නේ මගේ පැත්තෙන් මට නම් දැනෙන්නේ මම මේ කරුණු අටටම අයිති නැහැ. මොකද මේ වෙලාවේ තිරිසන් යෝනියෙත් නෙමෙයි. මොකද නරකයේත් නෙමෙයි. තිරිසන් යෝනියෙත් නෙමෙයි. ඊට පස්සේ പ്രേත යෝනියෙත් නෙමෙයි. ඊට පස්සේ අසඤ්ඤ තලයකත් නෙමෙයි. ඊළඟට ම්ලේච්ඡ ජනපදයකත් නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයක් අවබෝධ කරගන්න බැරි අර ගෝත්‍රික මහා වනචාරී ම්ලේච්ඡ පරිසරයකත් නෙමෙයි ඉපදිලා තියෙන්නේ. බොහොම මේ කාරණාව තෝරගන්න පුළුවන් පරිසරයක ඉපදිලා. දැන් මේ ඔක්කොමත් වෙලා ධර්මයක් ඇහෙනවා. සාකච්ඡාවක් මතු කරගන්න පුළුවන්. බණ භාවනාව මතු කරගන්න පුළුවන්. ජීවිත අවබෝධය මතු කරගන්න. ඒ ඔක්කොමත් කරගන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොමත් කරගන්න පුළුවන් වෙලා අපි මේක කරගන්න පහු බහිනවා කියලා කියන්නේ. අපිට මේක බෑ කියන තැනකට අපි යනවා කියලා. කියන්නේ මේ ගෞතම බුදු සාසනය මේක කරන්න බෑ ඊළඟ මෛත්‍රී බුදු සාසනයක හරි නැත්නම් ඊට පස්සේ බුදු සාසනයකට හරි පල්ලෙහාට දානවා කියන්නේ පස්සට දානවා කියලා කියන්නේ. එහෙම පිරිස ගැන ඉතින් මට කියන්නේ බුදු සරණයි නෙමෙයි අබ සරණයි කියලා තමයි ඉතින්. මොකද බුදු සරණ ලබන්න නම් උත්සාහය වීරිය තියෙන්න බෑ. බුදු සරණ ලැබෙන්න නම් අනිවාර්යෙන් උත්සාහය වීරිය කැපකිරීම තියෙනුනේ. මේකේ වටිනාකම තේරෙන්න ඕනේ. ඒ කියන්නේ දේශනාවේ තියෙන්නේ manussoppadaya දුර්ලභයි. දැන් manussoppadaya දුර්ලභ වුණාට වැඩක් නැහැ. මිනිස්සෙක් කියලා ඉපදුනාට වැඩක් නැහැ. ධර්මය ඇහෙන්නේ නැත්තම්. සද්ධර්මය ඇහෙන එක තියෙනවා. ඒක දුර්ලභව දින සද්ධර්මය අහගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. manussoppadaya දුර්ලභයි, සද්ධම්ම ශ්‍රවණය දුර්ලභයි. ඊළඟට කියනවා බුද්ධෝත්පාදය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වීම දුර්ලභයි. ධර්මයේ විවරණය වීම ලෝකේ දුර්ලභයි. ඊළඟට කියනවා ප්‍රෞර්ජාව දුර්ලභයි. මේ කන සම්පත්තිය දුර්ලභයි. මේ පහම දුර්ලභයි. මේ ඔක්කොම දුර්ලභයි. මේ පහම දුර්ලභව ලැබිච්ච කාලයක අපි මේක කරගන්න දක්ෂ නොවෙනවා නම් ඒක අර අඥාන ජඩ කෙලතුළු ගතිය මිසක් වෙන මොකුත් නෙමෙයි. ඒ අර්ථයෙන් මේ පෘථජන භූමියෙන් නිදහස් වීම තියෙන ප්‍රතිපදාව විවරණය කරගන්න මේ ලැබිලා තියෙන අවස්ථාව මගේ අරගන්න එපා පින්වතුනි. මේක මග නොහැර මේ ගමන යන්න ඔබ ඒ වට පරිසරය හදාගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒක කලබලයට කරන්න බෑ. බොහොම සෙමින් ඒ වගේම සිහියෙන් නිහඬව. මෙතන සෙමින් කියලා කියන්නේ කලබලයක් නැතුව උනන්දුවෙන් යන්න ඕනේ ගමනක්. අර මම හැමදාම කියන්නේ ඉබ්බගේ හා වගේ රේස් එකේ කතාව. හාවට තිබ්බේ කලබලය. ඉබ්බට තිබ්බේ උනන්දුව. උනන්දුව නිසා ඉබ්බ හැමින් එකම වේගයකින් ගියා. එයා අවසානයේ දක්වා යනවා. හාවට අවසානයේ දක්වා යා ගන්න බැරි වෙනවා. හාව අතරමං වෙනවා. නන්නත්තර වෙනවා. ඒකට කලබලයේ තියෙන කාට මේක කරන්න බෑ. මේක කරන්න බොහෝම ඉවසීමක් තියෙන්න ඕනේ. වගේ හොඳ විමසීමක් තියෙන්න ඕනේ. බොහොම හොඳ ඉවසීමකින් ඉවසීමට අපි තව විදිහකට කියනවා තාපස ගුණය කියන එක. ඉන්ද්‍රිය සංවරය පිණිස අවශ්‍ය කරන කාන්ති පාරමිතාව, කාන්ති ගුණය. බොහොම හොඳ ඉවසීමකින් ඒ වගේම හොඳ ගැඹුරු විමසීමක්, ප්‍රඥාවක්. හොඳ ඉවසීමක් විමසීමක් එක මේ ගමනේ යන්න ඕනේ.
ඒ ඉවසීම තුළ විමසීම තුළ ඉවසීම හැදෙන්න දානය, සීලය, නෙක්ඛම්ම, කන්ති, අදිෂ්ඨාන, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන පාරමී ගුණ මතුවෙන විදිහට අපේ පැත්තෙන් ප්‍රතිපදාව සකස් වෙන්නට ඕනේ. ඒකට සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය, සමත අනුග්‍රහිතය, විපස්සනා අනුග්‍රහිතය කියන මේ අනුග්‍රහ පහෙන්ම සංග්‍රහ කරන්නත් ඕනේ. අන්න පෙන්නනවා අනුග්‍රහිත සූත්‍රයේ අංගුත්තර නිකායේ නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාව ලැබීමටත් ලැබූ මාර්ග බ්‍රහ්මචර්යාවේ වේපුල්‍ය පිණිසත් තියෙන අනුග්‍රහ පහ මෙච්චරයි කියන එක. ඒතර මේ අනුග්‍රහ පහෙන් සංග්‍රහිත කරගෙන මේ ගමන යන්න වට පරිසරය අපි හදා ගන්න දක්ෂ වෙනවා නම් ඒ දක්ෂතාවයට හොඳටම පරිසරය තාම තියෙනවා. අර මේ දවස්වල හොඳටම තියෙන අපි තමයි හොඳටම කලේ කියලා. ඒ වගේ මේ වැඩේ හොඳටම කරගන්න පුළුවන් තාම පරිසරය නැති වෙලා නැහැ. මේක තාම නැති වෙලා නැහැ. මේක තාම හොඳටම තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපේ තියෙන අර මං හැමදාම කියන වචනේ ගොබ්බකමයි ගොබිලකමයි. මොකද්ද ගොබ්බකම? අවිද්‍යාවේ තියෙන බරපතලකම. මොකද්ද ගොබිල? තෘෂ්ණාවට තියෙන කැමැත්ත. අපේ තියෙන මේ ගොබ්බකම නිසා, අපේ තියෙන මේ මහා ගොංකම නිසා අපි මේක දෙයියනේ කියලා අතහැර ගනිමින් ඉන්නවා. මේක අත නොහැර මේක ලං කරගන්න නම් මේ සත්‍ය මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුර තමා තුළින් අවබෝධ කරගන්න නම් අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් මේ ප්‍රතිපදාව වැඩෙන විදිහ සාකච්ඡා කරන්නට ඕනේ. ප්‍රතිපදාව කිය ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රතිපදාව වැඩෙන විදිහ සාකච්ඡා කරන්න ඕනේ. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මොකද්ද කියන එක බලන්න ඕනේ. ඒ ධර්මයේ තුල කොහොමද ඒක යෙදෙන්නේ කියන එක බලන්න ඕනේ. එසේ බලමින් කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය මුල් කරගෙන අන්න යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන සද්ධා ඉන්ද්‍රිය බලවත් කරන්නට ඕනේ. සද්ධා ඉන්ද්‍රිය බලවත් කරන කෙනාටමයි වීර ඉන්ද්‍රිය තේරෙන්න ගන්නේ, සති ඉන්ද්‍රිය තේරෙන්න ගන්නේ, සමාධි ඉන්ද්‍රිය තේරෙන්න ගන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය තේරෙන්න ගන්නේ. අන්න තෘතීය සූත්‍රයේ විග්‍රහ කරනවා සද්ධා ඉන්ද්‍රිය කොතන්හිලා දත යුත්තේ දෙයත් කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහිලා දත යුතුය. එතකොට සද්ධා ඉන්ද්‍රිය කියන එක පෝෂණය කරන්න නැතුව මේක කරන්න බෑ. සද්ධා ඉන්ද්‍රිය පෝෂණය කරනකොට ලැබෙන ආස්වැන්න තමයි ප්‍රඥාව. අන්න ඒක කරන්න පාප ශ්‍රේෂ්ඨය තේරෙන්නට ඕනේ. පුණ්‍ය ශ්‍රේෂ්ඨය මතු කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. පුණ්‍ය ශ්‍රේෂ්ඨය තමයි දස පුණ්‍ය ක්‍රියාව මුල් කරගත වැඩපිළිවෙල. දානය, සීලය, භාවනාව, පාප්ති දානය සංඝයා උදෙසා දෙන දානමාන අපෝපස්ථානයේ ඉඳලා ප්‍රාප්ති දාන පින්කම්, පත්තිපත්තානුමෝදනා, පුණ්‍ය අනුමෝදනා කිරීම, ඊට පස්සේ වෙය්‍යාවච අපචායන පූජනීය උතුමන් ගරු කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ ප්‍රමුඛ මහා උත්තමයාණන් වහන්සේලාට ගරු කිරීම, උන්වහන්සේලාට අපෝපස්ථාන කිරීම, වන්දනාමාන කිරීම, ඒ අර්ථයෙන් අද වැඩ විසෙන සම්මුති මහා සංඝරත්නයට පවා ගමේ පන්සලේ හාමුදුරුවෝ ආරණ්‍ය පන්සලේ හාමුදුරුවෝ කියලා බෙදා ගන්න නැතුව සියලුම මහා සංඝරත්නයේ කියන තැනින් සංඝයාට ගරු කිරීම, ඊට පස්සේ ඒ උතුමන්ට ගරු කිරීම, සංඝයා විතරක් නෙමෙයි ලෝකේ උතුමන් පිරිසක් ඉන්නවා. ඒ උතුමන්ටත් ගරු කිරීම, සියලු උතුමන්ට ගරු කිරීම, වෙය්‍යාවච අපචායන පූජනීය ස්ථාන, වස්තු, විහෙර විහාර, බෝධීන් වහන්සේලා, චෛත්‍ය, පිළිමගෙවල් මේ ආදී වශයෙන් මේවට අපෝපස්ථාන කිරීම, වත් පිළිවෙත් කිරීම, වෙය්‍යාවච අපචායන, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා. ඒකත් ඕනේ. ඒක අනිවාර්යෙන් ඕනේ. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, දිට්ඨිජු කම්මතා, සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨියෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන නුවණැස විවර වෙන්න ප්‍රතිපදාව සාකච්ඡා කරන්න ඕනේ. ආන් එතෙන්ට කාරණාව ගේනවා නම් ආලෝකයට ප්‍රතිපදාව විවරණය වෙන විදිහ සාකච්ඡා කරනකොට ඒ සමස්තය කරගන්න ලැබිලා තියෙන මේ අවස්ථාව තමයි ෂණය මගහැර ගන්න එපා කියන අර්ථයෙන් මේ පෙන්වන්නේ. තොර අක්කන සූත්‍රයේ විග්‍රහ කරනවා කණය මගහැරන අවස්ථා 8ක්. මොකද්ද පළවෙනි එක? නරකයක ඉපදිලා ඉන්නවා නම් සංජීවයේ කාල සූත්‍රයේ රෞරවයේ මහා රෞරවයේ තාපයේ ප්‍රතාපයේ සංඝාතයේ ආදී සංජීවයේ කාල සූත්‍රයේ ආදී කියන නරකයක ඉපදිලා ඉන්නවා නම් මේ අවස්ථාව මගහැරිච්ච කෙනෙක්. ඊළඟට තිරිසන් යෝනියක ඉපදිලා ඉන්නවා නම් එයාට මේ අවස්ථාව මගහැරිච්ච කෙනෙක්. പ്രേත යෝනියක ඉපදිලා ඉන්නවා නම් ඒත් මේ අවස්ථාව මගහැරිච්ච කෙනෙක්. ඊට පස්සේ කියනවා අසඤ්ඤතල අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ත් රූපාවචර අසඤ්ඤ බ්‍රහ්ම තලයත් කියන ඒ තල පහේ කොහේ හරි තැනක ඉපදලා හිටියොත් ඒ තැනක ඉපදලා හිටියොත් ඒත් මේක මගහැරිච්ච කෙනෙක්. ඊළඟට මධ්‍ය දේශයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඇසුරු කරගෙන තියෙන අවස්ථාව මගහැරිච්ච ප්‍රත්‍යන්ත ම්ලේච්ඡ ජනපදයක ගුණධර්මයක් නැති අගුණම බලවත් වෙච්ච ප්‍රදේශයක ඉපදිලා මෙකිනෙකා මරා ගනිමින් කොටා ගනිමින් විනාශ වෙන ප්‍රදේශයක. දැන් ඔය අලාබි ලෝකයේ සමහර රටවල් කොච්චර තියෙනවද අදටත් මිනිස්සු මරා ගන්න. ඒ වගේ භූමියක නොයිපදී මේ ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් භූමියක ඉපදිලා ඉන්න ලැබිච්ච එක කොච්චර වාසනාවන්ත. හැබැයි මෙතන පෙන්නනවා ඒ මධ්‍ය දේශයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසක් ඇසුරු කරගන්න බැරි වෙච්ච තැනක කවුරු හරි කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් ඒක ම්ලේච්ඡ ප්‍රත්‍යජ ධනපදයේ ඉපදිලා ඉන්න ඒකත් ධර්මචර්යාව බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න අවස්ථාව මගහැරිච්ච අවස්ථාවක් කියන එක. ආන්න එහෙම තැනක ඉපදිලා ඉන්නවා ඒත් මේක කරගන්න බෑ. ඊට පස්සේ කියනවා මොකද්ද? ඊට පස්සේ කියනවා ධර්මය දේශනා කරනවා ඒ සියල්ලමත් තියෙනවා ඔක්කොමත් තියෙනවා හැබැයි ජඩයි කෙලතුළුයි අඥානයි වැඩේ කරගන්න නුවණක් නැහැ.
ඒ නුවණ මතු කරගන්න හැකියාවක් නැහැ. එහෙම කෙනාටත් මේ මාර්ග බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න අවස්ථාව මගහැරිච්ච කෙනෙක්. බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න මගහැරිච්ච කෙනෙක්. ඊට පස්සේ කියනවා මධ්‍ය දේශයේත් ඉපදිලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙන. ඒ ඔක්කොමත් තියෙන. හැබැයි බුදුන් නැහැ, ධර්මයේ නැහැ, සංඝයා නැහැ, අබුද්ධෝත්පාදයි. එහෙම කාලයක නම් ඒත් මේ වැඩේ කරගන්න බෑ. එතකොට මේ ලැබිලා තියෙන අවස්ථාව ලේසි පහසු එකක් නෙමෙයි. ඒ අර්ථයෙන් අද ඔබ භික්ෂු වේවා, භික්ෂුණී වේවා, උපාසක වේවා, උපාසිකා වේවා මොන කුලෙන් ආවත්, ඔය සිව්වණක් කුලෙන් මොකෙන් ආවත් ඔබට අද ලැබිලා තියෙන මේ අවස්ථාව විශේෂයෙන්ම මේ සිංහල ද්වීපේ, මේ ලංකා ද්වීපේ, මේ ශ්‍රී ලංකාව කියන භූමිය තුල ඉපදිලා ඒකෙනුත් ධර්මයක් අහගන්න, විමසගන්න පරිසරයක් සකසාගෙන පිනක් කරගන්න තාම විහෙර විහාර ටික තියෙනවා. මම හැමදාම සතුටු වෙන කාරණාවක් තියෙනවා. ගමේ පන්සල තාම අපිට තියෙනවා. තාම වන්දනා කරන්න ආරණ්‍යයේ ස්වාමින් වහන්සේලා ටික වැඩේ ඉන්නවා. විහෙර විහාරස්ථානවල හාමුදුරු ටික ඉන්නවා. ගමේ පන්සලේ ආරණ්‍යයේ මේ හැමතැනම හාමුදුරුවන් වහන්සේලා තාම යන්තම් හරි වැඩේ ඉන්නවා. මේ ඊයේ පෙරේද එක්තරා හාමුදුරු කෙනෙක් මාත් එක්ක කිව්වා ලංකාවේ පහුගිය කාලේ හාමුදුරුවන් වහන්සේලා 35000ක් විතර ඉඳලා තියෙනවා. දැන් අවුරුදු 5කට 6කට කලින්. දැන් මේක මේ වෙනකොට 25000ට විතර අඩු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ එන්න ස්වාමින් වහන්සේලාගේ මේ එන්න ස්වාමින් වහන්සේලා අඩු වෙනවා. ඉස්සරහට පාංශුකූල වලට දාන වලට පවා ස්වාමින් වහන්සේලා කෙනෙක් හොයාගන්න එක ඇත්තටම අමාරු වෙන කාලයක් එනවා ඉස්සරහට. ඒ තරමටම සාසනික පරිහානිය පැත්තෙන්ම ගත්තත් මේ සංස්කෘතික වැඩපිළිවෙල ඉදිරියට අරයි යන කාරණාව පවා ඊටාම අමාරු වෙන කාලයක් ඉස්සරහට එනවා. මේ තැන් අපි තේරුම් ගත්තොත් අපි අද ඒ මරු පින් කරගන්නේ කෙලසද හෙටමරු ඇති සිතන්නේ කිකලද මහසෙන් මරු අප වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ කියන තැනින් අපි අපේ පැත්තෙන් මේ පෘථජන භාවයේ ඉක්මවීම පිණිස කැප වෙන්නට ඕනේ. ඒ කැපකිරීම ඇති කරගන්නට මේ සෑම අවස්ථාවක්ම හොඳ සිහියෙන් බලන්න එන්න හැම පැත්තෙම ලෝක ධර්මතාවයත් පිරිහෙනවා, ශාසනයත් පිරිහෙන පැත්තට තියෙන. හැම පැත්තකින්ම. ඒක නවත්තන්න බෑ. මේක නවත්තන්න බෑ. මම හැමදාම කියනවා මේ පරිහානිය නවත්තන්න බෑ. එකක් නවත්ත ගන්න පුළුවන්. ඒ තමයි අපේ පැත්තේ තියෙන මහා කෙලෙස් පරිහානියෙන් නිදහස් වෙන එක. ඒ කෙලෙස් පරිහානියම අවබෝධ කළා අපරිහානී වූ සත්‍ය අවබෝධයට පත්වීම පිණිස, ඒ අපරිහානී සත්‍ය අවබෝධය පිණිස මේ පරිහානිකර සසර වැඩපිළිවෙලම තේරුම් ගන්න තමන්ට නැඹුරු වෙලා සතිපට්ඨානය දියුණු කරන්න, සතිමත් භාවය දියුණු කරන්නට, තමන් ගැන හොයන්න, කෙලෙස් ප්‍රශ්නය හොයන්න, නිරන්තර ධර්ම සාකච්ඡාවල ශ්‍රවණය කරන්න, නිරන්තර ධර්මයේ ශ්‍රවණය කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය බලන්න. සුබෝධ හාමුදුරන්ගේ අවවාදය, අරයාගේ මෙයාගේ අවවාද නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය බලන්න, ධර්මයේ අවවාදය බලන්න. ඒ ධර්මයේ අවවාද ක්‍රියාත්මක කරපු සංඝයාගේ චරිත කතා කියවන්න. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා සංඝ පරම්පරාවල මේ චරිත කතාවන් බලන්න. ඉදිරි දවසකදී බලාපොරොත්තු වෙනවා මේ කාලේ හරියටම මේ වැඩේ ඉවර කරගත්ත උත්තමයන් වහන්සේ කෙනෙක් විතර ලංකාවේ ඉන්න ස්වාමින් වහන්සේලා ගැන ගොඩාක් දෙනෙක්ට සමාල්ලාට කිව්වා. සමාල්ලාවට ඔය ආරණ්‍යගතව එහෙම ඉන්න පුළුවන් ඒ වගේ මහා උත්තමයන් වහන්සේලා. මගේ ජීවිතේත් ඔය පහුගිය කාලේ හම්බෙච්ච ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමින් වහන්සේ ගැන අපිට කතා කරන්න මූලාශ්‍ර දෙනවා. මොකද උන්වහන්සේගේ වටේ ඉන්න ගෝල ස්වාමින් වහන්සේලා සහ හිටපු ඒ ස්වාමින් වහන්සේලා ඒ උන්වහන්සේ පිළිබඳ අර්ථ විවරණය කරන නිසා තේරෙනවා උන්වහන්සේ යමක් කරගත්ත උත්තමයාණන් වහන්සේ නමක් කියන එක. ඒ වගේම ඒ වගේ තව ඕන තරම් ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ මාධ්‍යයක අපි කෙනෙක් ගැන කතා කරනවා නම් ඒක සහේතුකව ඔප්පු කරන්න පුළුවන් වෙන විදිහට, කරුණු කාරණා ඔප්පු කරන්න පුළුවන් වෙන විදිහට, අර්ථ සහිතව, ව්‍යංජන සහිතව මේ කාරණාව කියලා දෙන්න පුළුවන් වෙන අර්ථයක් තියෙනට ඕනේ. ඒ අර්ථයෙන් මම හිතුවා මුළු බෞද්ධ ලෝකයේම අදට විශේෂ පිළිගැනීමක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න බෞද්ධයන්ට වැඩිය විශේෂයෙන්ම තායිලන්ත බෞද්ධයන් සහ ලෝකයේ ඉන්න ලාංකීය බෞද්ධයන් පිළිගන්න අපේ භික්ෂුණී කුසුමා මෙහෙණින් වහන්සේ විසින් පරිවර්තනය කරපු ආචාර්ය මන්බුර්දත තෙරුන් වහන්සේගේ චරිතාපදානයේ ලියවිච්ච පොත ගැන පුංචි විග්‍රහයක් කරන්න, විශේෂයෙන්ම මන්බුර්දත තෙරුන් වහන්සේගේ ජීවිත කතාව ගැන. ඉතින් මම උන්වහන්සේ ගැන ධර්මදේශනාවක් ළඟදිම දවසක කරනවා. ඒක කරන්න හේතුව තමයි අපිට ඔය කොච්චර කොහොම මොනවා කිව්වත් ඇත්තටම මේ වැඩේ කරගන්න පුළුවන් කියන තැනට ජීවමාන සාක්ෂි අපි හොයනවා. මමත් හොයපු කෙනෙක් එහෙම. ඒ ජීවමාන සාක්ෂි අතර මට අද බයක් නැතුව කියන්න පුළුවන් නමක් තියෙනවා. ඒ තමයි ආචාර්ය මන්බුර්ද තෙරුන් වහන්සේ ගැන. මම උන්වහන්සේව ළඟින් ඇසුරු කළා නෙමෙයි. හැබැයි ඒ කියවපු ඒ උන්වහන්සේගේ ජීවිත කතාව, චරිත කතාව කියවනකොට දැනෙනවා ඇත්තටම මේ කටයුතු කරගන්න මහන්සි වෙච්ච උත්තමයෙක් කියන එක. ඒ අර්ථයෙන් ආචාර්ය මන්බුර්ද තෙරුන් වහන්සේ ගැන දේශනාවක් නොබෝ දවසකදීම බොහෝ වෙලාවට සිද්ධ වෙයි. ජීවත් වෙලා හිටියොත් මම මේ දේශනාවත් කරાવી. ඒකත් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට යම්කිසි අර සජීවීව මේ කටයුත්ත කරගන්න මහන්සි වෙන්න කියන අර්ථයට පෙළඹවීමක් දෙන්න තමයි අතර මේ දේශනාව කරන්නේ.
ඉතින් ඒ අර්ථයෙන් ඔය කොච්චර කොහොම කිව්වත් නිවන් මඟ හොයන පිරිස බොහෝ වෙලාවට හොයනවා කවුද මේක සජීවීව කරගත්ත පිරිස ලෝකේ නැද්ද කියලා. ඒ අර්ථයෙන් ඇත්තටම අපිට හොඳට කතා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට මම විශ්වාස කරනවා මන් බෝරිදත්ත තෙරුන් වහන්සේ තායිලන්තේ පහළ වෙච්ච ආචාර්යා මන් බෝරිදත්ත තෙරුන් වහන්සේගේ ජීවිත කතාව ගැන අර්ථ විවරණයක් කළොත් වටිනවා කියන එක. ඒ අර්ථයෙන් තමයි ඒ දේශනාවත් බොහෝ ඉදිරි කාලයකදී නොබෝ දවසකදීම අපේ අතින් සිද්ධ වෙන්න හේතු තියෙනවා නම් සිද්ධ වෙයි. ඉතින් මම බලාපොරොත්තු වෙන හැම දේශනාවක් කරන්නට ඒක පොරොන්දුවක් විදිහට නෙමෙයි ඒක මතක් කිරීමක් විදිහට තමයි මම මේ වෙලාවේ කිව්වේ. ඉතින් මට ඕනේ කොහොම හරි මේ වෙලාවේ ඕගොල්ලන්ට මේ කතාව ඇතුලේ අවසාන වශයෙන් විග්‍රහ කරගන්න මේ ගමන අපිට යන්න පුළුවන්. අපිට පුළුවන් මේ වැඩේ කරගන්න. මේක බෑ කියලා අතාරින්න එපා. නිර්වාණ මාර්ගය බෑ කියලා අතෑරියොත් ඒ අතාරිනික තරම් තවත් ගොංකමක් නම් නැති තරම් තමයි. මොකද මේක කරගන්න ලැබෙන අවස්ථාවෙන් ඒක කරගන්න මහන්සි නොවෙනවා කියලා කියන්නේ ඒක වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා ඇත්තටම අසරණයි. ඒ පිරිස තාම අසරණයි. කෙලෙස් ප්‍රශ්නෙටම තව තව අහුවෙලා පංචකාමයටම අහුවෙලා තව තව විනාශ වෙන පැත්තටම තමයි යන්නේ. ඉතින් ඒ මහා පරිහානිය නතර කරගන්න අපරිහානීය අවබෝධයටපත් වෙන්නට අපිට තියෙන ප්‍රතිපදාව මොකක්ද කියන එක අපි බොහෝම පැහැදිලිව හොඳ ඉවසීමකින් ඒ වගේම ගැඹුරු විමසීමකින් සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡාව මතු කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ අර්ථ මේ හැඟීම මේ අර්ථ ධර්ම හොඳට විවරණය කරගෙන ඒ ගමන යන්න මහන්සි වෙන්නේ. ඒ අර්ථයෙන් ෂණය මගහැර ගන්න එපා කියන අර්ථයෙන් තමයි මේ අක්කන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අර්ථයෙන් අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව ගැන ඔබ ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඔබ ඔබගේ සත්‍ය අවබෝධයේ පිණිස පිරිය යුතු ප්‍රතිපදාව අවබෝධ කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ උදෙසා මේ ධර්ම දානමය පින්කමත් ඔබට උපනිශ්‍රයක් වේවි කියන අර්ථයෙන් දේශනාව හමාර කරනවා. සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටම බොහෝමත්ම පිං අපේ අතින් පුංචි අඩුවක් සිද්ධ වුණා නම් 10000 වාරයක් සමා වෙන්න කියන කාරණාවත් මතක් කරලා දේශනාව හමාර කරනවා. සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි මගේ පින්වතුනි, අද අපේ සාකච්ඡාව සිද්ධ වුණේ අංගුත්තර නිකායේ ගහපති වග්ගයේන අට්ඨකාදී නිපාත පාළියේදී එන ගහපති වග්ගයේ බොහොම වටිනා කියන සූත්‍ර ධර්මයක් අක්කන සූත්‍රයේ සතාගත ශාසනයේ බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න තියෙන අවකාශය නැති කරගත්ත අනවකාශ කරගත්ත මේ වැඩපිළිවෙල කරගන්න තියෙන කාලය නැති කරගත්ත අවකාශය අනවකාලයටපත් වෙන පිරිස් 8ක් ගැන තමයි මෙතන විග්‍රහ කරන්නේ. ඒ 8 පිරිසටපත් නොවි මේ වැඩේ කරගන්න අපේ පැත්තෙන් වෙන්න ඕනේ මොකක්ද කියන එක තමයි අද දවසේදී අපි ඇත්තටම සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ වගේ කාලයක ධර්මයේ පිළිබඳව විවිධාකාර මතිමතාන්තර දෘෂ්ටිවාද සාකච්ඡා විවිධාකාර අර්ථ විවරණ මතුවෙන කාලයක අපි හැමෝම ඒ කාටවත් පෞද්ගලිකව පහර ගහන්න යන්නේ නැතුව කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන තැනින් ඔය ඩෙන්මාර්ක් ඥානදීප හාමුදුරුවෝ එක වෙලාවක කියලා තියෙනවා ලංකාවේද ප්‍රසිද්ධ බුද්ධ ආගම කියලා කතා කරන හාමුදුරුවෝ එක එක විදිහට ධර්මයේ දේශනා කරනවානේ. ඒ දේශනාවන් මේක මට හිතෙන ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන්ගේ ලිපියක මම කියෙව්වේ. ඒ දේශනාවන් අහන්න ඒ පුද්ගලයන්ට ගරහන්න යන්න එපා. ඒවෙන් ගන්න තියෙනවා නම් දෙයක් අරගෙන ඉස්සරහට යන්න. හැබැයි වෙන්න ඕනේ බ්‍රහ්මචර්යාව මතුවලා එන්න ඕනේ කියන කාරණාව. තෙරුවණ මතුවෙන්න ඕනේ කියන කාරණාවත් අපේ ඩෙන්මාර්ක් ඥානදීප හාමුදුරුවෝ ඒ හිටපු ස්වාමින් වහන්සේලාට ඒ දවස්වල විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අද උන්වහන්සේගේ නම බයක් නැතුව අපිට කතා කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ ගැන ලංකාවේ සිංහල හාමුදුරුවෝ බව පුදුමාකාර සතුටින් කතා කරන නිසා. මොකද දැන් අද තියෙන දැන් ලංකාවේ සිංහල හාමුදුරුවෝ කෙනෙක්ගේ සමහරලාට මේ හාමුදුරුවෝ කොහම ඒ හාමුදුරුවන්ට අකමැති කවුරු හරි ඉන්නවනම් ගැටෙන්න පුළුවන්. හැබැයි දැන් පිටරට හාමුදුරුවෝ කෙනෙක්ගේ නමක් කිව්වහම ඒවත් එක්ක එච්චර ප්‍රශ්නයක් නැහැ. දැන් නැත්තම් ලංකාවේ ඉන්න ගොඩ ආර්යයක් ස්වාමින් වහන්සේලා සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේලාගේ තියෙන ಗುಣ අපිට අද කියාගන්න බෑ මාධ්‍යවල. කිව්වහම විශාල පිරිසක් බයිනවා ඒ ස්වාමින් වහන්සේලාට. ඒ ස්වාමින් වහන්සේලාට පහර ගහනවා. මේ මොකද මේ වෙලා තියෙන්නේ? අර පුද්ගලයෝ මතු පිටින් මැනමැන ඒගොල්ලන් ගාව තිබිච්ච ಗುಣ මොනවද කියලා දකින්න තිබිච්ච හැකියාව නොමැතිකම්. පුද්ගල විවේචනය තුළ අර දුසිරිත් වැඩපිළිවෙල විවේචනය කරන්න ගියපු වැඩපිළිවෙල නිසා පුද්ගලයන්ට පහර ගහන ස්වභාවය අද වෙනකොට ඉතාම වැඩි වෙලා තියෙනවා. ඒ අර්ථයෙන් සමහර ස්වාමින් වහන්සේලාගේ සමහර ಗುಣ දැක්කත් ඒ ස්වාමින් වහන්සේලාගේ නම් විදිහට කියලා කියන්න බෑ. මොකද ඒක කිව්වහම සමහර පිරිස් ගැටෙන්න පුළුවන් නිසා. ඒ අර්ථයෙන් තමයි මම මේ කතාව කිව්වේ. හැබැයි ඩෙන්මාර්ක් ඥානදීප හාමුදුරුවෝ සම්බන්ධව මට කතා කරන්න පුළුවන් ප්‍රශ්නේ ඒක ලංකාවේ සිංහල ස්වාමින් වහන්සේලා පවා විශේෂයෙන්ම ආරණ්‍යගත ස්වාමින් වහන්සේලාට පුදුම පැහැදීමක් තියෙන උන්වහන්සේ සම්බන්ධව. ඒ වගේ තව විශාල ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඉතින් මට උන්වහන්සේලාගේ නම් කියලා පුද්ගලයෙක් ඉස්මතු කරන එක නෙමෙයි ඇත්තටම අවශ්‍ය කාරණාව තියෙන්නේ. ඒ ස්වාමින් වහන්සේලා තුලින් අපි දකින්න ඕනේ ಗುಣ, සංඝ ගුණ කියන එක. සංඝ ගුණ කියන එක. ඒ පුද්ගලයා හරහා දකින්න ඕනේ ගුණය ගැනයි මම මේ කතා කරන්නේ. එතකොට රහත් වෙච්ච මහරහත් වෙච්ච සාරිපුත්ත හාමුදුරුවන්ගේත් ඉරියව්වල වැරදි තිබිලා තියෙනවා. ඒ අර්ථයෙන් අද ඉන්න මේ ස්වාමින් වහන්සේලාගේ බාහිර ඉරියව්වලක හරි වැරද්දක් දකින්නවා කියන එක
ඒක අපේ සාමාන්‍ය ස්වභාවය. මොකද අපිට පේන්නේ අනිත්‍යයේ වැරදිනේ. එතකොට පුද්ගලයාගේ වැරදි දකින්න නැතුව පුද්ගලයාගේ හොඳ නරක කියන තැනට එහා ගිහිල්ලා කෙලස් ප්‍රශ්නය මොකක්ද කියන තැනට දකින්න ඔබ දක්ෂ වෙනවා නම් ඇත්තටම මේ සියලුම දෙනා කෙරෙහි සමමෙතකින් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් අපේ පැත්තේ නිර්මාණය වෙනවා. ඔන්න ඔතෙන්ට එන්න අපි අපේ පැත්තෙන් වට පරිසරය හදාගනිමු. ඒ උදෙසා අපි ධර්මය සාකච්ඡා කරමු. ඒ උදෙසා අපි විනය සාකච්ඡා කරමු. ඒ කියන්නේ ධර්මයේ විනය කියන එක තියෙන පවතින්න නෙමෙයි, ධර්මයේ විනය තියෙන නවතින්න, නතර වෙන්න. එතකොට නතර වෙන තැනට අපි ධර්මයේ විනය කතා කරමු. මේක අපි ධර්මයේ විනය කියන එකත් පවත්ත ගන්නවා කියන තැනට අල්ල ගන්න ගියොත් එහෙම ආයෙ අල්ලන්නේ නැට්ටෙන්. ඒ නිසා ධර්මයේ විනය වරද්ද ගන්න නැතුව අපි මේ ගමන ඉස්සරහට යන්. ඒ යන ගමනට මේක අපිට මතු කරලා දෙන්න උපකාර වෙච්ච සියලුම කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙමු. එතනදී මතක් කරන්න ඕන විශේෂයෙන්ම 1956 ත්‍රිපිටක බුද්ධ ජයන්තිය මුල් කරලා මේ ත්‍රිපිටක ධර්මයේ එළියට ගන්නවා. ඒ ත්‍රිපිටක ධර්මයේ පන්සල් වල පුස්කොළ පොත්වල තිබිච්ච මේ ධර්මයේ එළියට ගත්තට පස්සේ ඒක 80 ගණන් වල ඔය බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථාන ආදී ස්ථාන මුල් වෙලා ඒ හරහා ත්‍රිපිටක බුද්ධ ජයන්තිය මුද්‍රණද්වාරයෙන් මුද්‍රණය වෙන්න ගන්නවා. එතකොට ඔහොම අද අපි හැමෝම කියන මේ ත්‍රිපිටකය ඒ විදිහට 1956 මුල් 56 මුද්‍රණය කරනවා. පිටපත් 1000ක් වගේ තමයි මුද්‍රණය වෙන්නේ. ඊට පස්සේ ඒකින් පිටපතක් අරගෙන තමයි ওই බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානය මුල් කරලා ඔය කිරමමිමුල ජෝති නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මුල් වෙලා ඒ කාලේ හිටපු මඩිහේ නායක හාමුදුරුවෝ, ඒ වගේම කිරින්ද ධම්මානන්ද හාමුදුරුවෝ, ඒ වගේ ස්වාමීන් වහන්සේලා මහා ස්වාමීන් වහන්සේලා විශාල පිරිසකගේ අනුග්‍රහය ආශිර්වාදයේ මැද තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. එහෙම මතු කරලා අද මුද්‍රණද්වාරයෙන් අපිට කියවන ත්‍රිපිටකය ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒ ත්‍රිපිටක ධර්මය ඒ මතු කරපු ඒ සෑම සිරු දෙනාටම ඇත්තටම බුදු බවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේලා පතන බෝධියෙන් නිවන් දකින්න ඕනේ. උන්වහන්සේලා පතන්නේ සම්මා සම්බුද්ධ බෝධියද, පච්චේක බුද්ධ බෝධිද, ශ්‍රාවක බුද්ධ බෝධිද මම දන්නේ නැහැ. පතන බෝධිය නිවන් දැක ගන්න උන්වහන්සේලාට මහා පුණ්‍ය කුසලයක් වෙන්න ඕනේ. මොකද අපිට මම ඇවිල්ලා මගේ පුංචි කාලේ මට නිවන් දකින්න ධර්මය ඕනේ, මේ දහම හොයාගන්න ඕනේ කියන අර්ථය එනකොට මම පොඩි කාලේ මේ කාරණාවට උනන්දුවක් තිබ්බට මට පාලි ඉගෙන ගන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. මොකද මම පාසල් අධ්‍යාපනය ලැබුව කෙනෙක්. එතකොට ස්වාමින් වහන්සේලාගේ ධර්මදේශනා ශ්‍රවණය කර ඒ ධර්මයේ තුල පෙළදහම කියවන්න නැඹුරු වුණා. ඒ නැඹුරු වීමත් එක්ක මේක සිංහල පරිවර්තනයකට හරි පරිවර්තනය කළා. ඒ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලවල හිටපු ස්වාමින් වහන්සේලා කැප වෙලා මෙහෙම ඉතුරු කරලා දීපු නිසා තමයි අද අපි මේ ඔක්කොම මේ විදිහට සාකච්ඡා කරන්නේ. මම ඕගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ලා වීරයා වගේ මේ අද මේ කතා ටික කියන්නේත් මේ සිංහල පෙළ බලාගෙන. මොකද පාලි මට කියවන්න පුළුවන්, යන්තම් කියවගෙන යන්න පුළුවන්, අදහසක් තේරෙනවා. නමුත් උච්චාරණ දෝෂ තියෙනවා. මොකද ඒක ඇසුරු කරලා නැති නිසා ගොඩාරියක්. ඒ කියන්නේ ඒක අර පාලි භාෂාවතරණය ආදී පොත්පත් ඇසුරු කර පුංචි කාලේ ඉඳලා මම පාලි ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. සිංහල භාෂාවෙන් ඉගෙන ගත්තේ. ඒ නිසා සිංහලෙන් කියවන එක මට ලේසි. ඒකට මේ විදිහට මේ අපිට හැමෝටම මේක තේරුම් ගන්න, කියව ගන්න පුළුවන් පරිසරයක් හදලා දීපු හැම දෙනාටම ඇත්තටම බුදු බවත් වෙන්න ඕන උන්වහන්සේලා අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීමට. ඒ නිසා ඒ ධර්මය කියලා දීපු, ඒ ධර්මය මතු කරපු, ඒ ධර්මය විවරණය කරලා දීපු සියලුම මහා සංඝරත්නයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මුල් වෙලා ඒ ධර්මයේ අනාගතයට දායාද කරන්න ඒ කැප වෙන සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මාගේ নমස්කාරය වේවා. මොකද ඒගොල්ලෝ නිසා තමයි, ඒ අර්ථයෙන් තමයි මම හැමදාම කියන්නේ, මගේ පැරණි මුතුන් මිත්තු පවා මේ ධර්මය රැක්කා. කවියෙන් පවා මේ ධර්ම ඉදිරියට ගෙනාවා. ඉතින් ඒ අර්ථයෙන් අද මම ඕගොල්ලන්ට කියපු මේ කවිය ඕගොල්ලන්ට මතකයි නම් ඒ කවිය ලෝ වැඩ සංගරාව වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ අර මහා ධර්ම කාරණාවක් එක පද හතරකින් කියනවා. මොකද්ද? සිත මිස කය නැති බඹලොව සතරකි, සිත නැති වම කය සිත නැති වම කය බඹතලයකි, මෙද සත පින් කොට උපදින පදෙසකි, එහි උපනත් කුසලක් නොම කළ හැකි. මේ මහා ගැඹුරු ධර්මයක් පද හතරකින් කියලා දෙනවනේ අපිට. ඉතින් මේවා රැකපු, මේවා අනාගතයට දායාද කරපු සියලුම දෙනාට බොහොම ස්තුතියි, බොහොම පිං. ඒ ඇත්තෝ නිසා තමයි අද අපි මේක මේ විදිහට කියවන්නේ. එහෙනම් අනාගතයටත් මේ උතුම් ත්‍රිපිටක ධර්මය, මේ ත්‍රිපිටක සද්ධර්මය රාජ්‍ය අනුග්‍රහයෙන් වේවා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස හැමෝම එකට එකතු වෙලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ නැතුව අර්ථ විවරණ මතුවේ, ඒ කියන්නේ සාසනික අර්ථය මතුවලා යන විදිහට හැමතිස්සම සමගිය, සහයෝගය, සහජීවණයෙන් යුක්තව එකිනෙකාට ගරු කරගෙන එකිනෙකාගේ අන්මත ඉවසමින් මේක ඉදිරියට රැගෙන යන ක්‍රමවේදයකට එකඟ වෙන්න පුළුවන් නම් ඒ අර්ථයෙන් අපේ සහයෝගයත් අපි බය නැතුව හැමෝටම ලබා දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික ඇජෙන්ඩාස් වලට මේ ත්‍රිපිටකය පාවිච්චි කරනවා නම්, එක එක්කෙනාගේ පෞද්ගලික උමනාව වලට මේ ත්‍රිපිටකය පාවිච්චි කරන්න මහන්සි වෙනවා නම් ඒක ඊටාම භයානක තත්ත්වයක්. එතෙන්ට නොයන්න නිවනම අරමුණු කරගෙන, එතරවීමම අරමුණු කරගෙන අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ප්‍රතිපදාව විවර වෙන තැනට මේ සමස්තය ඉදිරියටත් ආරක්ෂා කරගෙන යන්නට අවශ්‍ය වට
පරිසරයක් රාජ්‍ය යාන්ත්‍රණය තුල හරි ඒක හැදිලා ඒ ඉදිරියට යනවා නම් ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ රාජ්‍යය තුල ඒක ආරක්ෂා වෙලා යන ක්‍රමයක් තියෙනවා නම් ඒක හොඳයි. ඒක අනාගතයට දායාද වෙනවා. මොකද එහෙම ආරක්ෂා වෙලා ආපු නිසා තමයි අදත් අපි මේවා බයක් සැකක් නැතුව මෙහෙම කියවන්නේ. ඒක නිසා කාගේවත් පෞද්ගලික අර්ථ විවරණයට නෙමෙයි. අපි හැමෝම එකට එකතු වෙලා සමගියෙන් යුක්තව අර හැමදාම කියනවා වගේ පිටිකල ගුණදන ලොකු ස්වාමීන් වහන්සේ දවසක් කියපු අර්ථය මේ සංඝ සංස්ථාව මඩවලක් වගේ තියෙන එකක්. මේ පරයාප්ති ශාසනය තුළ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැබැයි මේක වහගන්න නැතුව මේක ඉදිරියට අරයි යන්න ඕනේ. මොකද නෙළුමක් පිපෙන්න මේ පරිසරය අපි අනාගතයට රැකලා දෙන්න ඕනි කියන අර්ථය. ඒ අර්ථයෙන් අපේ යුතුයකම තමයි ධර්ම විනය මතු කරන එක, ප්‍රතිපදාව මතු කරන එක, කොහොමද පින්වතුනි මේක වැඩෙන්නේ කියන අර්ථය මතු කරලා දෙන එක. අධර්මවාදී මතයක් කියනවා නම් ඒ අධර්මවාදී මතය පුද්ගලයාට පහර ගහන්න නැතුව අධර්මයේ විදිහට ප්‍රතිභානනය කරන, ඛණ්ඩනය කරන නුවණැස විවර කරලා දෙන්නට ශ්‍රාවකයන්ව සබුද්ධිමත් කරන එක. ඒකට පුද්ගලයන්ට පහර ගහන්න යන්න එපා. කොයිම වෙලාවකවත් අධර්ම කරුණ මොකද්ද? ඒ කරුණ අධර්මයක් වෙන්නේ කොහොමද කියන එක තමන්ගේ පැත්තෙන් තමන් පුළුවන් විදිහට විග්‍රහ කරලා දෙන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අධර්මයක් විදිහට පෙන්වන්න යනකොට පින්වතුනි අපි ඒක හරියට ප්‍රතිවේධ කරලා නැත්තම් අපි ඒ කියන්නේ යන කාරණාව තුළ අපි ඒක ප්‍රතිවේධ කරලා හිතාගෙන ඒක විග්‍රහ කරන්න ගියොත් සමහර ලාවට පැටලෙන්න පුළුවන්. එසේ නොපැටලී අර්ථ විවරණ අනුපූර ශික්ෂාව ප්‍රතිපදාව මතුවෙන විදිහට මේ කාරණාව කියලා දෙන්න යනවා නම් අනිවාර්යයෙන්ම ශාසනානුලෝමික අවබෝධය තුළ ශාසන සමගිය මුල් කරගෙන ඒක අවබෝධය තුලින්ම කතා කරන්න ඕනේ කාරණාව. ඒ අවබෝධය මතුවෙන නම් අනිවාර්යයෙන්ම ආරාමික පද්ධතිය තුළ, විහෙර විහාර පද්ධතිය තුළ ස්වාමින් වහන්සේලාට ගරු කිරීම කියන තැන ඉඳලම, ගුණ ගෞරවයේ මතුවීම කියන තැන ඉඳලම, ගරු ගුණයේ මතුවීම කියන තැන ඉඳලම මතු කරගන්න ඕනේ කාරණා රාශියක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මං මේ තනි පුද්ගලයෙක්ට වෙච්ච මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට පුළුවන් මගේ වැඩ පිළිවෙල කරගෙන යන්න විතරයි. ඒ යන ගමනේදී මට දැනෙන දේ සහ මේ තෙරුවන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඕනේ කොහොමද කියන එක මට දැනෙන තැනින් තමයි මම මේ සාකච්ඡාව කරන්නේ. ඒ කරගෙන යනකොට ඒකේ අඩුවක් පාඩුවක් වරද්දක් තියෙනවා නම් මේක ප්‍රසිද්ධ මාධ්‍යයක මේ සාකච්ඡාව කරන්න ඕන කෙනෙක්ට විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඒ විවේචනය කරන්න. ඒක අපිට දෙන්න. ඒක අපි කැමති ඒ විවේචනයට. තැන් වල විවේචනය කළත් කමක් නැහැ. මොකද ඒක කොහොමද ඉතින් අර අපි ගාව තියෙන සත්ත්ව ගතිනේ ඉතින් ඒවා අපි තව කෙනෙක්ගේ තියෙන වැරද්දක් තැන් වල කියව යනවා නම් එතන අවුලක් තියෙනවා. පුද්ගලානුබද්ධව පහරක ගහ. එහෙම නැතුව පුද්ගලයා පැත්තකින් තියලා ක්‍රියාවලිය වැරද්ද මොකද්ද කියලා සාකච්ඡා කරලා ඒක නිවැරදි කරගන්න උදව් කරනවා නම් ඒක තමයි වෙන්නට ඕනේ. මම හැමදාම කියනවා පුද්ගලයාට පහර ගහන එක නෙමෙයි මෙතන තියෙන්නේ, ක්‍රියාවලිය වැරද්ද තෝරලා දෙන එක. ඒකට සසර ක්‍රියාවලිය තුල ධර්මයේ සාකච්ඡා කරන්න ගියාමත් ඒ ප්‍රශ්නේම තමයි තියෙන්නේ. දැන් අද සංගායනාවක් කරගන්න බෑ මොකද මහරහතන් වහන්සේලා නැති නිසා. එතකොට දැන් එහෙම උත්තරමයව පහළ වෙලා හරියට මේ කාරණාව මතු කරලා දීලා ඉවර වෙලා අධර්මයේ ධර්මයේ තුලින් ප්‍රතිභානනය කරලා අවිනය විනය තුලින් ප්‍රතිභානනය කරලා මතු කරන උත්තරමයන් වහන්සේලාගේ පහළවීමත් එක්ක ඔය කියන මහා සංගායනාවක් ආදී දෙයක් කරන්න පුළුවන් නම් ඒ වගේ තැනකට උනත් යන්න පුළුවන්. නමුත් මම හිතන්නේ නැහැ ඒ වගේ තැනකට යාවි කියලා. මොකද එන්න මේ ධර්මයේ තියෙන ගැඹුර මතු කරගන්න තියෙන අවකාශය වටපරිසරය නැති වෙමින් යන නිසා. ඒ අර්ථයෙන් අපි ඔය කියන අවබෝධය පූර්ණ නැති නිසා අපේ අතිනුත් ඕන තරම් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් තමයි මම හැමදාම කියන්නේ අනේ අඩුපාඩුවක් දැක්කොත් කියන්න. ඒක ඕන තැනක විවේචනය කරලා හරි අපිට කියන්නේ ඒක වටිනවා. මොකද අපිටත් අපේ මග වඩාගෙන යනකොට ඒ විවේචනය ඊටාම උපනිශ්‍රේ නිසා. ඒ නිසා නැවත වතාවක් මම කියනවා මේ දේශනාව කරගෙන යනකොට කිනම්මෝ ආකාරයකින් කාගේව හිත රිදවීමක් සිද්ධ වුණා නම් වරදක් ප්‍රමාද දෝෂයක් වුණා නම් මට සමාවෙන්න. මේ දේශනාව අද ඇත්තටම සිද්ධ කළේ මේ කාරණාවන් අපි කොච්චර පරිස්සමෙන් තේරුම් බේරුම් කරගෙන මතු කරගෙන යන්න ඕනේද කියන අර්ථය කියලා දෙන්න. ඒකෙදි ලෝකයේ තියෙන සම්මත සත්‍ය, සම්මත ඉතිහාසය වේවා, සම්මත සත්‍ය වේවා මේවා වෙනස් කරන්න යන එක නෙමෙයි ඇත්තටම අපෙන් වෙන්න ඕනේ. අපෙන් වෙන්න ඕනේ ඇත්තටම පරමාර්ථයට එහා ගිහිලා ආර්ය විනය මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න තැනකට මහන්සි වෙන එක. ඒ අර්ථයෙන් කාමසුකල්ලිකාණු යෝගයත් අත්තකලමතාණු යෝගයත් කියන කාමසුකල්ලිකාණු අත්තකලමතාණු යෝග කියන මේ යෝග දෙකෙන් නිදහස් වෙන මජ්ජේන තථාගතේන අபிසම්බුද්ධා කියන තැනට සත්‍ය අවබෝධය කියන තැනට වෙහෙසෙන්න කියන අර්ථය නැවත නැවතත් මතු කරමින් අපි මේ ගමන හැමින් යමු කලබලයක් නැතුව. ඒකෙදි මට දැනෙන එකම දේ තමයි අපි භාග්‍යවතුන් වහන්සේත් එක්ක ඉන්නවා නම්, ධර්මයත් එක්ක ඉන්නවා නම්, සංඝ පුද්ගලයොත් එක්ක නෙමෙයි සංඝ ගුණයත් එක්ක ඉන්නවා නම් ඇත්තටම අපිට හොඳ ගමනක් ගිය හැකියි. මේ වැඩේ ඉවර කරගන්න තැනටම අපිට ගිය හැකියි. ඒ අර්ථයෙන් නැවත වතාවක් මම ඕගොල්ලන්ගෙන් මතක් කරන ඔය සෑම සුළු දෙනාටම අඩුවක් පාඩුවක් වුණා නම් 10000 වාරයක් සමා වෙන්න. අක්කන සූත්‍රය තමයි අද දවසේ අපේ දේශනාව වුණේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වුණේ සහ විග්‍රහ කළේ. ඉතින් සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් බොහොම පිං.
සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ශාසනානුලෝමික අවබෝධයේ පිණසම මේ ධර්මානුශාසනාවත් උපකාරයක් වේවා. හැම දිනාටම සත්‍ය කෘත්‍ය කෘතඥාන පහල කරගෙන ප්‍රතිපatti ශාසනය පූර්ණේ කරගෙන ප්‍රතිවේදය පහල කරගන්නට ප්‍රතිවේදය අවබෝධ කර ගැනීම පිණසම වට පරිසරය සැකසේවා. නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවිසි අනන්තෝ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා. හැම දිනාටම සසර සුවපත් භාවයේ සැලසේවා. නිවනම වේවා. තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං